උසස් පෙළ ජීව විද්‍යා විෂය නිර්දේශයේ 6 වෙනි පාඩම ප්‍රවේණිය. යටතේ අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගහන ප්‍රවේණිය පිළිබඳව. ගහන ප්‍රවේණිය පිළිබඳව. මොකද මේ ගහන ප්‍රවේණිය කියලා කියන්නේ? අන්න ජීවී ගහනයක් පරිණාමය වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න පාවිච්චි කරන මූලධර්මයක් තමයි ගහන ප්‍රවේණිය කියලා කියන්නේ. මේකෙදී අපි පාවිච්චි කරන්නේ අන්න මේ ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය එහෙමත් නැත්නම් ඥාන සංඛ්‍යාතය වෙනස් වෙනවද ගහන එක කාලයත් සමග නැද්ද කියන එක. එතකොට මේ ඥාන සංඛ්‍යාතය ගහනයක් තුල නියතව පවතිනවා නම් අපි කියනවා ඒ ගහනය පරිණාමයට ලක් වෙන්නේ නැහැ කියලා. එතකොට මේ ගහන ප්‍රවේණිය යටතේ අපි සාකච්ඡා කරන මූලික සංකල්පය තමයි ගහනයක් පරිණාමයට ලක් වෙනවද නැද්ද කියන එක හොයලා බලන්න ඒ ගහනයේ ඥාන සංඛ්‍යාතය එහෙමත් නැත්නම් ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය හොයලා බලන එක. මම කිව්වා ඥාන සංඛ්‍යාතය අන්න නියතයක් නම් ඒ ගහනය පරිණාමයට ලක් වෙන්නේ නැහැ. ඉතින් මේ පිළිබඳව පරීක්ෂණ කරපු විද්‍යාඥයෝ දෙන්නෙක් ඉන්නවා. ඒ කෙනෙක් තමයි හාඩි. එක්කෙනෙක් අපි කියනවා හාඩි. අන්න අනිත් එක්කෙනා වයින්බර්ග්. එක්කෙනෙක් හාඩි අනිත් එක්කෙනා වයින්බර්ග්. පැහැදිලි? මේ කෙනෙක් ගණිතඥයෙක්. අනිත් එක්කෙනා ශල්‍ය වෛද්‍යවරයෙක්. ඒතර මේ හොයලා තියෙන ජීව විද්‍යාව පිළිබඳව මූලික න්‍යායක් තමයි මේගොල්ලෝ හොයාගන්නේ. පැහැදිලි? ඉතින් මේ දෙන්න අන්න හාඩි හා වයින්බර්ග් විසින් තමයි මෙන්න මේ ගහන ප්‍රවේණිය පිළිබඳව පරීක්ෂණ සිදු කරේ. ඔවුන් හොයලා බැලුවා මොකක්ද මේ ගහනයක ඥාන සංඛ්‍යාතය ගහනේ පරිණාමය සඳහා කොහොම දායක වෙනවද කියන එක පිළිබඳව. එතකොට ඒකට අදාළව වුන් හාඩි වයින්බර්ග් මූලධර්මයක් ඉදිරිපත් කළා. හාඩි වයින්බර්ග් මූලධර්මයක් ඉදිරිපත් කළා. ඒ තමයි යන්න ගහනයක ඥාන සංඛ්‍යාතය නොවෙනස්ව පවතිනම් නියතව පවතිනම් අන්න ඒ ගහනය පරිණාමයට ලක්වීමක් සිද්ධ වෙන්නේ නැහැ කියලා. ඒකට වුන් හැදුවා සමීකරණයක්. ඒ තමයි හාඩි වයින්බර්ග් සමීකරණ. ඒ හාඩි වයින්බර්ග් සමීකරණය තමයි අන්න අපි කියන්නේ මොකක් කියලාද? p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි 1යි කියලා අන්න හාඩි වයින්බර්ග් සමීකරණයක් ගොඩනැගුවා. පැහැදිලිද? බලමු ඕක කොහොමද ගොඩනගන්නේ කියලා. එතකොට මෙන්න මේක තමයි එතකොට වුන් කියන හාඩි වයින්බර්ග් සමීකරණය. මෙන්න මේ විදිහට සමතුලිතව තියෙනවා නම් එතකොට මේ අපි කෙටියෙන් මතක් කරගමු. මම දීර්ඝව පැහැදිලි කරනවා මේක. මේ p වර්ගය අන්න අපිට හම්බෙන මේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය කියන එක. මේ q වර්ගය නිලීන සමයුග්මක සංඛ්‍යාතය කියන එක. එතකොට මේක හරියට කැපිටල් A. මේ q වර්ගය කියලා කියන්නේ සිම්පල් A. නිලීන සමයුග්මක සංඛ්‍යාතය. මේ කැපිටල් A සිම්පල් A. මොනොහොම එකක් නේ. එතකොට මේ ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතය අන්න නියතයක් කියලා තමයි මේ සමීකරණයෙන් කියන්නේ. එතකොට හාඩි වයින්බර්ග් සමතුලිතතාවයක් ගැන අපි සාකච්ඡා කරමු. එතකොට මේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවය මේ නියමෙන් එන්නේ. එතකොට ඔන්න බලන්න මූලිකම කාරණේ මොකක්ද කියලා එහෙමනම්. අන්න ගහන ප්‍රවේණි මොකක්ද කියන්නේ? ගහන ප්‍රවේණිය මොකක්ද කියන්නේ? ගහනයක ඥාන සංඛ්‍යාතයන් හා ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතයන් පිළිබඳව ගණිතමය සංකල්පයක් ගොඩනැගීම ගහන ප්‍රවේණිය නම්. අපි ගණිතමය සංකල්පයක් හදාගන්නවා. මේ විදිහේ සමීකරණයක් හදාගන්නවා. ඒක තමයි අන්න ගහන ප්‍රවේණිය කියන්නේ. මේ සඳහා හාඩි හා වයින්බර්ග් නැත්තම් අපි කියනවා හාඩි වයින්බර්ග් මූලධර්මය භාවිතා කරනවා. මේ ගණිතමය සංකල්පයක් හදලා ගණිතමය සංකල්පය මගින් මේ ගහනය තුල පවතින ඥානයක් පරිණාමයට ලක් වෙනවද වෙනස් වෙනවද නැද්ද? ඒතර ඥාන වෙනස් වෙනවා නම් ඒ ඥාන මගින් ඇති කරන රූපානුදර්ශ වෙනස් වෙනවා. රූපානුදර්ශ වෙනස් වෙනවා කියලා කියන්නේ අන ජීවියා වෙනස් වෙනවා. ජීවියා වෙනස් වෙනවා කියලා කියන්නේ ඒක අන්න
නව විශේෂයක් බවට පරිවර්තනය වෙනවා. පැහැදිලිද? එතකොට ඔන්න බලන්න මොකක්ද කියන්නේ කියලා එහෙනම් හාඩි වයින්බර්ග් සමතුලිතතා මූලධර්මය කියන්නේ මොකක්ද කියලා? එතකොට මේකෙදි කරන්නේ ගහනයක් යම් විශේෂිත ලක්ෂණයකට නැත්නම් ප්‍රවේණ දර්ශයකට අනුව පරිණාමය වන බව තක්සේරු කිරීම. මේකෙදි අපි කරන්නේ මොකක් කියන එකද? මේ භාවිතා කරන්නේ යම් ගහනයක් විශේෂිත ලක්ෂණයකට නැත්නම් ප්‍රවේණ දර්ශයකට අනුව පරිණාමය වන බව තක්සේරු කිරීම සඳහායි. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය මගින් සිදු කරනුයේ කිසියම් පතයක නියත ලක්ෂණයක් සඳහා වන ඥානය පරිණාමයට ලක්ව ඇද්ද යන්න සොයා බැලීම. ප්‍රවේණික සැකැස්ම වෙනස් නොවේ නම් එම ලක්ෂණය පරිණාමයට ලක් නොවේ. එහෙනම් ඔය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහනයක් පරිණාමයට ලක් වෙන්නේ නැහැ. මේ සමතුලිතතාවයේ බිඳ වැටිච්ච ගමන් ගහනයමක් වෙනවද? අන්න පරිණාමයට ලක් වෙනවා. ඒ කියන්නේ ඥාන සංඛ්‍යාතයේ නියතව පවතිනවා නම් ගහනයේ පරිණාමයට ලක් වෙන්නේ නැහැ. ඥාන සංඛ්‍යාතයේ වෙනස් වෙනවා නම් අන්න ගහනයේ අදාළ ලක්ෂණය පරිණාමයට ලක් වෙනවා කියලා තමයි මේ හාඩි වයින්බර්ග් මූලධර්මයෙන් කියන්නේ. පැහැදිලිද? අන්න මේ සිදු කරනුයේ ගහනයක කිසියම් ලක්ෂණයක් සඳහා නිශ්චය කළ දත්තයන් ගණනයෙන් ලැබුණු ආන්න. ඉතින් මේක අපි බලන්නේ මේ නිශ්චය කළපු දත්තයන් ගහනයෙන් ලැබුණු සැබෑ දත්තයන් සමග සංසන්දනය කරලා බලලා තමයි මේක අපි පැහැදිලි කිරීම සිද්ධ කරගන්න. බලන්න එහෙමනම් කොහොමද ඕක වෙන්නේ කියලා. මේ ඉන්නේ 1908 බ්‍රිතාන්‍ය ජාතික මං කිව්වේ ගණිතඥයෙක්. හාඩි කායික විද්‍යාඥයෙක් මේ වෛද්‍යවරයෙක් මොහොමේ වයින්බර්ග්. පැහැදිලිද? මේ අදහස පැහැදිලි කරා මේ දෙන ස්වාධීනව ඉදිරිපත් කළපු අදහස්. හරියට අර චාල්ස් ඩාවින් හා ඇල්ෆර්ඩ් රසල් වොලස් වගේ අපි කියන්නේ ඩාවින් වොලස් වාදය කියලානේ කියන්නේ. දෙන්නම වෙන වෙනම ස්වාධීනව සිදු කරු පරීක්ෂණ තමයි මෙතනත් තියෙන්නේ. හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට අනුව යම් ජීවී ගහනයක් පරිණාමයට ලක් නොවන්නේ නම් එම ගහනයේ ඇලීල සංඛ්‍යාතය නැත්තම් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය නැත්තම් ඥාන සංඛ්‍යාතය පරම්පරාවෙන් පරම්පරාවට නියතව තියෙනවා. පැහැදිලි? අපි කියනවා මොකක් කියලාද? හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට අනුව ගහනයක් පරිණාමයට ලක් වෙන්නේ නැත්තම් එයාගේ ගහනය තුල ඥාන සංඛ්‍යාතය එහෙමත් නැත්තම් මේ ඇලීල සංඛ්‍යාතය සහ ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතයේ පරම්පරාවෙන් පරම්පරාවට කොහොමද තියෙන්නේ? නොවෙනස්ව පවතී කියන එක තමයි අන්න මේ හාඩි හා වයින්බර්ග් පැහැදිලි කරේ. ඒක තමයි වුන් සමීකරණය හැදුවේ p වර්ගය ධන 2යි pq ධන අන්න q වර්ගය සමානයි 1යි කියලා ගත්තා. ඔවුන් ඒකට හාඩි වයින්බර්ග් සමීකරණය කියලාම අන්න අරගෙන පෙන්නු. බලන්න මේ හාඩි වයින්බර්ග් සමතුලිතතාවය සඳහා ඒ කියන්නේ මේ ගහනයක ඥාන සංඛ්‍යාතය නැත්නම් ඇලීල සංඛ්‍යාතය හා ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය නියතව පවත්ව ගන්න දායක වන කාරණා කීපයක් දකින්න පුළුවන් වෙයි. ඒ තමයි එකක් එක කාරණාවක් තමයි මේ ගහනේ විකෘති සිදු නොවීම. එකක් විකෘති සිදු නොවීම. දෙක අහඹු ප්‍රජනනය සිදුවීම. අහඹු ප්‍රජනනය සිදුවීම. තුන ස්වභාවික වරණය සිදු නොවීම. පැහැදිලි? ඊළඟ එක තමයි ආගමන විගමන සිදු නොවීම. ඊළඟ එක තමයි සාපේක්ෂකව විශාල ගහනයක් වීම. සාපේක්ෂකව විශාල ගහනයක් වී.
එතකොට මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින්න නම් යම් කරුණු කාරණා කීපයක් සම්පූර්ණ කරන්න ඕන. ඒ කාරණා ටික තමයි මේ තියෙන්නේ. පැහැදිලි? හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පැවතීම සඳහා ගහනයක් සම්පූර්ණ කළ යුතු කාරණම් ඒ ගහනයේ විකෘති සිදු නොවෙන්න ඕන. අහඹු ප්‍රජනනය සිදු වෙන්න ඕන. ස්වභාවික වරණය සිදු නොවීම. ඒ වගේම ආගමන විගමන සිදු නොවීම. ඒ වගේම අපිට හම්බ වෙන සාපේක්ෂකව මේ කුඩා ගහනයක් වෙලා බෑ. මේක මක් වෙනවද? විශාල ගහනයක් වෙලා. මේ කින් එක අරගෙන බලමු. විකෘති වුණොත් මොකද වෙන්නේ? විකෘති වුණොතින් අන්න ඇලීල වෙනස් වෙනවා. ඒ කියන්නේ ජාන වෙනස් වෙනවා. ජාන වෙනස් වුණොත් එහෙම ජාන සංඛ්‍යාතය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එතකොට ජාන සංඛ්‍යාතය වෙනස් වුණා කියලා කියන්නේ අන්න හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ නෙවෙයි ඒ ගානේ තියෙන්නේ. එමනම් ඒ ගහනේ පරිණාමයට ලක් වෙනවා. අහඹු ප්‍රජනනයේ සිදුවීම මේ තෝරගත් අය අතර නෙවෙයි. තෝරගත් කිසිදු තේරීමකට ලක් නොකර ජීවීන් අතර ප්‍රජනනයේ ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් ඒක අපි කියනවා අහඹු ප්‍රජනනයක් කියලා. ඒ අහඹු ප්‍රජනනයක් සිදු වෙනවා නම් අන්න ඒ කියන්නේ ඥාතීන් අතර ප්‍රජනනය සිද්ධ වෙන්නේ නැත්තම් අන්න ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඥාතීන් අතර ළඟ ඥාතීන් අතර අන්න ප්‍රජනන ක්‍රියාවලිය සිද්ධ වෙනවා නම් මොකද වෙන්නේ? ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒ කියන්නේ ගහනයේ පරිණාමයට ලක් වෙනවා. පැහැදිලි? ස්වභාවික වරණය සිදු නොවීම. අපි දන්නවා ස්වභාව ධර්මයා විසින් ජීවීන් තේරීමකට ලක් කරනවා. නියඟය, ගම් වතුර, මේ කියන කර්කශ පරිසර තත්ත්ව මෙන්න මේවා මගින් ජීවීන් තේරීමකට ලක් කරනවා. එවිට මේ පරිසරයට අනුරූපව ජීවීන් මක් වෙනවද? වෙනස් වෙනවා. අනුවර්තනය වෙනවා. පැහැදිලි? අන්න එහෙම ස්වභාවික වරණයකට ලක් වුණොත් එවැනි ගහනයක ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙනම් දැන් මේ කොයි જાතියකක්ද එහෙම? අන්න ස්වභාවික වරණය සිද්ධ වෙන්නේ නැහැ. එහෙනම් ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. ඒකත් අන්න හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ප්‍රධාන කාරණාවක් වෙනවා. එහෙනම් එකක් විකෘති වෙන්නේ නැහැ. එහෙනම් විකෘති වෙන්නේ නැහැ කියන්නේ ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. අහඹු ප්‍රජනනය සිදු වෙනවා. ඒ හින්දා අන්න ජාන සංඛ්‍යාතය වෙනස් නොවි නියතව තියෙනවා. ස්වභාවික වරණය වෙන්නේ නැහැ. මොකද ස්වභාවික වරණය වුණොත් අර පරිසරයට අනුව ජීවීන් මක් වෙනවද? අන්න හැඩ ගැහිම සිද්ධ වෙනවා. එතකොට ඒගොල්ලන්ගේ ජාන වෙනස් වෙනවා ඒ පරිසරයට අනුරූපව. එහෙම එකක් වෙන්නේ නැහැ. එහෙනම් ස්වභාවික වරණයක් සිද්ධ වෙන්නේ නැති ගහනයක් වෙන්න ඕනේ. ආගමන විගමන සිදු නොවීම. අපි දන්නවා දරුවෝ ආගමන විගමන දෙපාර්තමේන්තුවක් තියෙනවා. නේ ආගමන කියලා කියන්නේ එනවා. විගමන එළියට යන. එතකොට ගහනයකට අලුතෙන් ජීවීන් එනවනම් ඒ කියන්නේ ආගමන සිද්ධ වෙනවා නම් අලුත් ජාන එනවා ඒ ගහනයට. ගහණයෙන් ජීවීන් යනවනම් ඒ ගහණය තුල තියෙන ජාන අයින් වෙලා යනවා, ඉවත් වෙලා යනවා. එහෙනම් ආගමන විගමන වෙන්නත් බෑ. ඒතකොට ආගමනයක් වුණොත් අලුත් ජාන එනවනේ. එහෙනම් ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ගහණයෙන් ජීවීන් එළියට යනවා. ගහණය කඩාගෙන එළියට යනවා කියලා කියන්නේ අන්න ඒ ජාන සංඛ්‍යාතයමක් වෙනවද? වෙනස් වෙනවා. නම් ආගමන විගමන සිද්ධ වෙන්නත් බෑ. ආගමන විගමන සිද්ධ වෙනවා නම් හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ ගහණය නැහැ. පැහැදිලිද? අන්න. ඊළඟ එක තමයි යන්න සාපේක්ෂකව විශාල ගහනයක් වෙන්නේ. මොකද කුඩා ගහනයක් නම් පුංචි ජීවීන් ප්‍රමාණයක් නම් ගහනය තුල ඉන්නේ සමහර ජානමක් වෙන්න පුළුවන්ද? අන්න ජීවියාගේ මරණයත් එක්කම නැති වෙලා යනවා. ජීවියා මැරිලා යනවා. ඇයි? ගහනේ පොඩි එකක්. එතකොට මොකද වෙන්නේ? කුඩා ගහනයක් ඉන්නේ. එතකොට ජීවීන් සංඛ්‍යාව සීමිතයි. එහෙනම් මොකද වෙන්න පුළුවන්? ඒ ගහනේ සමාජිකයෙක් මිය ගියා නම් එයා ළඟ තිබිච්ච ජාන ටිකත් එයා එක්කම මක් වෙනවද? අන්න ගහණයෙන් අයින් වෙලා යනවා. ඒ වගේම ගහණය තුල සමහරලාට નિසරු ජීවියෙක් ඉන්න පුළුවන්. සරු නැති එක්කෙනෙක් ඉන්න පුළුවන්. වඳ එක්කෙනෙක්. එහෙම වුණොත් එයාට දරුවෝ හදන්න බෑ. එහෙනම් එයාගේ ජාන ඉදිරියට යන්නේ නෑ. එයත් එක්ක මේ ජාන ටිකත් මක් වෙනවද? පරිසරයෙන් ඉවත් වෙලා යනවා වෙන්න පුළුවන්. ඒ හින්දා මේක සාපේක්ෂකව මක් වෙන්න ඕනද? විශාල ගහනයක් වෙන්න ඕන. එහෙනම් සාපේක්ෂකව විශාල ගහනයක් නම් ඒ ගහනේ ජාන සංඛ්‍යාතය වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් මේ
හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින ගහනයක් සම්පූර්ණ කළ යුතු තත්ත්ව. එවත් නැත්තං අන්න හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින ගහනයක තිබිය යුතු තත්ත්ව. පාඩම් කරගන්න. විකෘති සිදු නොවීම, අහඹු ප්‍රජනනය සිදුවීම, ස්වභාවික වරණය සිදු නොවීම, ආගමන විගමන සිදු නොවීම, එන්නත් බෑ යන්නත් බෑ ගහනය. සාපේක්ෂකව විශාල ගහනයක් වී. තුර එකත් එක්ක මම පුංචි පැහැදිලි කිරීමක් කරන්න. මේ හැමතිස්සෙම මේ කතා කරන්නේ මේ ගහනයක් ගැන. ගහනයක් කියලා කියන්නේ එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක්. නිශ්චිත කාල සීමාවක් තුළ නිශ්චිත ප්‍රදේශයක ජීවත් වෙන එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයකට තමයි අපි කියන්නේ ගහනයක් කියලා. ඒ ගහනයේ ප්‍රවේණිය පිළිබඳව තමයි මේ සාකච්ඡා කරන්නේ. එතකොට අපිට උදාහරණයක් ලියන්න පුළුවන්. අපි ඔය ගහනය පැහැදිලි කරගන්නකොට අපි ඔක පරිසර විද්‍යාව යටතේ තමයි ඔය හැඳින්වීම් දෙන්නේ ගහනයට. ඒතර ගහනයක් කියලා කියන්නේ අපි කඩපාඩම් කරන්නේ නැහැ. අපි කියනවා මේ අන්න 2015 ශ්‍රී ලංකාවේ ජනගහනය. එතකොට ලංකාවේ ජනගහනය ගැන කියනකොට අපි කියනවා කාලය අනිවාර්යෙන් කියනවා. නිශ්චිත කාල සීමාවක් තුල කවුද? නිශ්චිත ප්‍රදේශයක කොහෙද? ශ්‍රී ලංකාවේ. එකම විශේෂයකට අයත් කවුද මේ? ජන. එකම විශේෂයකට අයත් ජීවීන් සමූහයක් අපි කියනවා මොකක් කියලාද? ගහනයක් කියලා. ඒතර මේ වගේකින් මතක තියාගත්ත හැකි. ඉතින් මේක ඔහොමම අපි ගන්නවා 2020 යාල අබේ භූමියේ යාල අබේ භූමියේ අලි ගහනය. කවද්ද? ඒතර නිකන් කියන්න බෑ අපිට. යාල අබේ භූමියේ අලි ගහනය මෙච්චරයි කියලා සංඛ්‍යාවක් කියන්න බෑ. ඇයි? කියන්න ඕන කවද්ද? කොයි කාලෙද මේ? කාල සීමාව කියන්න. 2020 මෙච්චරක් ඉඳලා තියෙනවා. පැහැදිලි? 2015 මෙච්චරක් ඉඳලා තියෙනවා. 2020 මෙච්චරක් ඉඳලා තියෙනවා. එහෙම කාලයත් එක්ක කියන නිශ්චිත කාල සීමාවක් තුල නිශ්චිත ප්‍රදේශයක ජීවත් වන මේ එකම විශේෂයකට අයත් ජීවී සමූහයක් තමයි අපි කියන්නේ මොකක් කියලාද? ගහනයක් කියලා කියන්නේ. ඒතර ඒ ගහනයකට තමයි අපි පාවිච්චි කරන්නේ මොකද්ද? හාඩි වයින්බර්ග් සමතුලිතතාවය පාවිච්චි කරා. පැහැදිලිද? ඒතර ඔන්න ඔය කාරණා ටික අපි ටිකක් බලන්න. ඔය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහනයක මෙන්න මේ කාරණා ටික කොහොමද තියෙන්නේ? පැහැදිලිද? ඔයගොල්ලන් කෙලින්ම විභාග ප්‍රශ්නයක් හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පැවතීම සඳහා සම්පූර්ණ කළ යුතු තත්ත්ව පහක් සඳහන් කරා. ඒක විවිධ ස්වරූප වලින් දෙන්න පුළුවන් දරු මම ඔය කිව්ව එක විදිය. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය සම්පූර්ණ කිරීම සඳහා ගහනයක පැවතිය යුතු තත්ත්ව මොනවද කියලා ඇහුවොත් අන්න අපි කියනවා විකෘති සිදු නොවීම, අහඹු ප්‍රජනනය සිදුවීම, ස්වභාවික වරණය සිදු නොවීම, ආගමන විගමන සිදු නොවීම, අන්න ඊට අමතරව සාපේක්ෂකව විශාල ගහනයක් වේ. පැහැදිලිද? ඔය එක එකක් අරගෙන අපි පොඩි පැහැදිලි කිරීමක් කරගමු නැවත වතාවක් මේ ආන්න වැඩි. හාඩි වයින්බර්ග් සමතුලිතතාවය සඳහා පැවතිය යුතු තත්ත්ව. 1. විකෘති සිදු නොවීම. එතන මම කිව්වා විකෘති හින්දා මොකද වෙන්නේ? ඇලීලවල වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන්. ඒකට නියුක්ලියෝටයිඩ් එකතු වෙන්න පුළුවන් විකෘති වුණොත්, ඉවත් වෙන්න පුළුවන්, ආදේශ වෙන්න පුළුවන්, එකක් ඇවිල්ලා ඒ වෙනුවට එකක් අයින් වෙන්න පුළුවන්. මෙවැනි තත්ත්ව නිසා මක් වෙන්න පුළුවන්ද? අන්න ජාන කිටුව විකෘති වෙන. අතන උතරදී වචනයක් අපි ගත්ත ජාන කිටුව. ගහනයක ජීවීන් සතුව පවතින සියලුම ජානවල එකතුව තමයි අපි කියන්නේ ජාන කිටුව නැත්තම් ජීන් පූල් එක.
එතකොට ලංකාවේ ජීවත් වෙන මානව ගහණය තුලත් මොනවද තියෙන්නේ? යාන කිටුවක් තියෙනවා. එතකොට ඒකේ මොනවද තියෙන්නේ? නිශ්චිත යාන ප්‍රමාණයක් තියෙනවා. පැහැදිලිද? එහෙනම් මේ අන්න විකෘති වුණොත් මොකද වෙන්නේ? ගහනේ අන්න විකෘති වුණොත් ගහනේ යාන වෙනස් වෙනවා. එතකොට ඒකෙන් බලපෑමක් ඇති වෙනවා කාටද? යාන කිටුව විකෘති වෙන්න පුළුවන්, යාන කිටුව වෙනස් වෙන්න පුළුවන්. එහෙම වෙනස් වුණොත් එයා හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින්නේ නැහැ. ආය කියනවා හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ ගහනයක් නැහැ කියන්නේ ඒක පරිණාමයට ලක් වෙන්න පුළුවන්. පැහැදිලිද? එහෙනම් ඔන්න එකක් අපි පැහැදිලි කරා විකෘති සිදු නොවීම. මේ බලන්න ඊළඟ එක. අහඹු සංවාසය නැත්තම් අහඹු සංසර්ගය එහෙමත් නැත්තම් අහඹු ප්‍රජනනයේ සිදුවීම. කිසිදු බලපෑමක් මේ තෝරා බේරා ගැනීමට හේතු වන කිසිදු බලපෑමකින් තොරව තේරීමක් කරන්නේ නැහැ. අහඹු ලෙස ප්‍රජනනයේ සිදුවීම. සමීප සම්බන්ධතා ඇති ජීවීන් සංවාසයේ යෙදීමෙන් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙන්න පුළුවන්. මං කිව්වේ ඥාතීන් අතර ප්‍රජනනය සිද්ධ වුණොත් මොනවද වෙන්න පුළුවන්? ඥාතීන් අතර ප්‍රජනනය සිද්ධ වුණොත් ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙන්න පුළුවන්. ඉතින් තමයි කියන්නේ ලේ ඥාතීන් අතර විවාහයන් සිද්ධ වෙන්න කොහොමටත් හොඳ නැහැ කියලා කියන්නේ ඒක. එතකොට මේ ඇලීල වෙනස් වෙලා මම කියන්න පුළුවන්ද? අන්න විකෘතිතා ඇති වෙන්න පුළුවන්. ඒකේ ප්‍රතිඵලයක් අංග විකල දරුවෝ විවිධ ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් දෙවෙනි එක අපි පැහැදිලි කරා අහඹු සංවාසය නැත්නම් අහඹු ප්‍රජනනයේ සිදු වීම. තෝරා බේරාගෙන ප්‍රජනනය කරන්න බෑ. ඊළඟ එක ස්වභාවික වරණයේ සිදු නොවීම. ස්වභාවික වරණය වෙන්න බෑ. පැහැදිලි? මොකද පරිසරය තමයි සබාදහම කියලා කියන්නේ. සබාදහම විසින් ජීවීන් තේරීමකට ලක් කරන එක තමයි අපි කියන්නේ ස්වභාවික වරණය කියලා. සබාධර්මයා විසින් ජීවීන් තේරීමකට ලක් කරනවා. අන්න විභාගෙදිත් ළමයිව තේරීමකට ලක් කරනවා ජීවිද්‍යාව කොපමණ ප්‍රමාණයකින් පුළුවන්ද කියන කාරණේ. එතකොට අන්න ඒකෙදී අපි ප්‍රශ්න පත්‍රය දීලා ඒක ලකුණු කරලා ළමයිට දෙනවා. අන්න පාස් මාක් එකක් දාලා එයා විභාගේ සමත්. ඊට පස්සේ එයාට සම්මාන සාමාර්ථයක් තියෙනවා. සමහරුන්ට අපි කියනවා S පාස් එකක් තියෙනවා. සමහරුන්ට C එකක් තියෙනවා. ඊට වඩා විෂය දන්න අයට අපි අන්න B එකක් දීලා තියෙනවා. ඊටත් වඩා විෂය දන්න අයට අපි A එකක් දීලා තියෙනවා. තේරීමකට ලක් කරලා තියෙනවා. ඔය විදිහට සබාදහමත් ජීවීනමක් කරනවාද? විවිධ පාරිසරික තත්ත්ව ඇති කරලා තේරීමකට ලක් කරනවා. එහෙම තෝරනකොට මොකද වෙන්නේ? අන්න ඒවලට අනුව ජීවීන් හැඩගැහෙන. වෙනස් වන පරිසරයට අනුව ජීවීන් මක් වෙනවද? හැඩගැහෙනවා. ඒ වෙනස් වන පරිසරයට අනුව ජීවීන් හැඩගැහෙනකොට ඒගොල්ලන්ගේ ජාන සංඛ්‍යාතය මොකද වෙන්නේ? වෙනස් වෙනවා. එහෙම වෙනස් වුණොත් ඒක හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහනයක් නෙවෙයි. ඒකෙන් අපගමනය වෙච්ච ගහනයක්. කන්නේ නම් මේ බලන්න. ප්‍රජනිතයේ සියලු අන්න ප්‍රවේණි දර්ශයන් ඔවුන්ගේ වෙනස්කම් හැකියාවන් හා පාරිසරික තත්ත්වයන් නොසලකා නොනැසී පැවතිය යුතු බව අපේක්ෂා කරයි. අන්න වැඩි. ඒ කියන්නේ ඒගොල්ලෝ මක් වෙනවද මේ පරිසරයත් එක්ක වෙනස් වෙන්න බෑ. අන්න. පැහැදිලි? බලන්න. ප්‍රජනිතයේ සියලු ප්‍රවේණි දර්ශයන් ඔවුන්ගේ වෙනස්කම් හැකියාවන් සහ පාරිසරික තත්ත්වයන් නොසලකා. ඒ කියන්නේ පරිසරයත් එක්ක කිසි බලපෑමකින් තොරව මක් වෙනවද? අන්න තියෙන්න ඕන කියලා අපේක්ෂා කරනවා. සමහර ප්‍රවේණි දර්ශවල ඇලීල සංඛ්‍යාතය ජීවියාගේ පැවැත්මේ හා ප්‍රජනනයේ විවිධත්වය මගින් වෙනස් කරනවා. අන්න දැක්කද? ජීවත් වෙනකොට ජීවීන් පරිසරයට අනුව හැඩගැහෙනකොට ඒගොල්ලන්ගේ මොනවද වෙනස් වෙන්නේ? අන්න ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. එහෙම වෙනස් වෙන්න බෑ කියලායි කියන්නේ. හින්දා ස්වභාවික වරණයේ සිදු නොවන ගහනයක් විය යුතුයි. ගහනයේ විශාලත්වය අධික වී සාපේක්ෂකව අනිත් පැත්තට ලියන්න පුළුවන් දරුවන්ට සාපේක්ෂකව විශාල ගහනයක් වී. මං කිව්වේ ගහනයේ කුඩයි නම් සමහර ජාන ජීවියා මිය යාමත් එක්කම පරිසරයෙන් අයින් වෙලා යනවා. ඒත් එක්ක අන්න
සමහර වඳ ජීවීන් තුල තිබුණා නම් ඥානයක් ඒක යා වඳභාවය නිසා ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන්නේ නැහැ. ඒ හින්දාත් ඒ ඥානය යාගේ මරණින් පස්සේ පරිසරයෙන් අයින් වෙනවා. බලන්න ප්‍රමාණයෙන් කුඩා ගහණයක සමාන ප්‍රවේණි දර්ශ මරණය හා වඳභාවය මගින් අතුරු දහන් වී යයි. ඒගොල්ලෝ මැරෙනවා. එතකොට ඒ ඥානය අයින් වෙලා යනවා. ඒගොල්ලෝ වඳයි නම් ඊළඟ පරම්පරාවට මොකද වඳයි නම් ඒගොල්ලෝ දරුවෝ හදන්නේ දරුවෝ හදන්න බෑ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ඥාන ඊළඟ පරම්පරාවට යන්නේ නෑ. එතනින් මේ ඥාන ටිකමක් එනවද? පරිසරයෙන් අයින් වෙලා යනවා. එබැවින් ගහනේ විශාලත්වය අන වැඩි කිරීම හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට වඩා හිතකර. එහෙනම් හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට වඩා හිතකර වෙන්නේ කොහොම ගහනයක් නන්ද? සාපේක්ෂකව විශාල ගහනයක් නම් ඒක හාඩි වයින්බර්ග් සමතුලිතතාවයට වඩා හිතකරයි කියලා අපි කියනවා. ගන්න ඊළඟ එක. ආගමන හෝ විගමන සිදු නොවීම. ගහනයකට ජීවීන් ආවොත් ඒ කියන්නේ ආගමන සිදු වුණොත් අලුතෙන් ගහණයට ඥාන එනවා. ඥාන ගලණයක් සිද්ධ වෙනවා. ඒ වගේම ගහණය ජීවීන් අයින් වෙලා ගියොත් ඒ ජීවීන් යන්නේ ඒ යනකොට ඒගොල්ලන්ගේ ඥානත් තරයි යනවා. සමහර සුවිශේෂ ලක්ෂණ වලට හේතු වෙච්ච ඥාන තිබිච්ච අය ඉන්න පුළුවන්. ඒගොල්ලේ පරිසරයෙන් යනවා. එහෙනම් මොකද වෙන්නේ? එහෙම නොවන එකක් වෙන්න ඕන. මොකද ඥාන ගහණයෙන් එළියට ගියත් ඥාන අලුතෙන් ගහණයට ආවත් ඥාන සංඛ්‍යාතේ වෙනස් වෙන. එහෙනම් ඥාන සංඛ්‍යාතේ වෙනස් නොවී තියෙන නම් ආගමන විගමන සිද්ධ වෙන්න බෑ. බලන්න. ගහණයක ජීවීන් ඉවත් වන විට හා ගහණයට ජීවීන් මේ ඉවත් වන විට හා ඇතුළු වන විට පැහැදිලි. ඒ වගේම නවජාන ඇතුළු වෙන්නත් පුළුවන් ඉවත් වෙලා යන්නත් පුළුවන්. මේ හින්දා මොකද වෙන්නේ? ඥාන සංඛ්‍යාතය වෙනස් වෙන. මේ ඥාන ගලණය කියලායි කිය. ඥාන එන එක හෝ ඥාන යන එක අපි කියනවා ඥාන ගලණය. ඊයත ලක්ෂණ ගහණයේ ස්වභාවය බොහෝ විට හඳුනාගත නොහැක. මේවා හඳුනා ගන්න බෑ. පැහැදිලිද? එතකොට ඔන්න අපි කාරණා පහක් ගැන කිව්වා. හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින ඕන ගහණයක තිබිය යුතු කාරණා. හැබැයි මේවා ස්වභාවික ගහණයක අපිට දකින්න පුළුවන් තත්ත්ව නෙවෙයි. විකෘති සිදු නොවන ගහණයක්. අන්න ආගමන විගමන සිදු නොවන ගහණයක්. ස්වභාවික වරණයේ සිදු නොවන ගහණයක්. සාපේක්ෂකව විශාල ගහණයක්. මේ සියලු තත්ත්ව ස්වභාවිකව නම් ගහණයක දකින්න හම්බ වෙන්නේ නිකන් හිතන්නකෝ. මානව ගහණය ශ්‍රී ලංකාවේ ලංකාවෙන් එළියට යනවා. ලංකාවට අලුතෙන් ගහණයක් පැමිණෙනවා. පැහැදිලි. ඉතින් මේ කාරණා ස්වභාවිකව අපිට දකින්න හම්බෙන්නේ නැහැ. ඒ තමයි මේ කියන්නේ. ඉහත ලක්ෂණ දරන ගහන ස්වභාවයේ බොහෝ විට හඳුනාගත නොහැක. එනම් ගහණය හාඩි වයින්බර්ග් සමතුලිතතාවයෙන් අපගමනය වෙන. මේක ස්වභාවිකව වන්න හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහණයක් ස්වභාවයේ හඳුනා ගන්න ඉතා අසීරුයි. පැහැදිලි. එහෙනම් ආගමනත් විගමනත් සිදු නොවන, විකෘති සිදු නොකරන, අහඹු ප්‍රජනනයේ සිදුවන පැහැදිලි. සාපේක්ෂකව විශාල ගහණයක් අපිට හොයාගන්න හරි අමාරුයි. ඒ හින්දා මේ ස්වභාවිකව හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ තියෙන ගහන හඳුනා ගැනීම අසීරු වෙනවා. ඔබ බය නැතුව මේ ප්‍රකාශයේ නිවැරදි ප්‍රකාශයක් විදියට බහුවර්ණ ප්‍රශ්න පත්‍රයේදී තෝරා. මොකද්ද උත්තරේ? අපෙන් අහනවා ප්‍රශ්නයක් හාඩි වයින්බර්ග් සමතුලිතතාවය සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය තෝරා. ඒක තමයි MCQ එකට තියෙන්නේ. ඒකේ වාක්‍යයක් තියෙනවා. මොකක්ද? අන්න හාඩි වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින ගහණයක් ස්වභාවිකව හඳුනා ගැනීම ඉතා අසීරුයි. ඉතා නිවැරදි ප්‍රකාශයක්. අපි කියනවා මේක ස්වභාව ධර්මය තුළ මේ ලක්ෂණ පහම සම්පූර්ණ කරන ගහණයක් අපිට හඳුනා ගන්න ඉතා අසීරුයි. පැහැදිලි. හාඩි වයින්බර්ග් සමීකරණය මං කිව්වේ. මේ බලන්න. මොකක්ද හාඩි වයින්බර්ග් සමීකරණය කියන්නේ? එතකොට හාඩි වයින්බර්ග් සමතුලිතතාවය කියලා කියන්නේ අර අපි කියපු කාරණා පහ සම්පූර්ණ කරන ගහණයක ඥාන සංඛ්‍යාතය
නැත්නම් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය නියතයක් කියන එක. එතකොට ඕක සමීකරණයකින් දුන්නා අපි p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි 1 කිය. පැහැදිලි? මේක තමයි විභාගයට අහුවොත් ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ හාඩි-වයින්බර්ග් සමීකරණය ලියන්න කියලා මෙන්න සමීකරණය ලියන්න. පැහැදිලි? හැබැයි ඔබට රූල් කීපයක් ඉඩ දීලා තිබ්බොත් ඔබ වග බලා ගන්න ඕනේ සමීකරණය ලියලා. මොකද ඕගොල්ලන්ට රූලයි 2යි නම් දීලා තියෙන්නේ සමීකරණ විතරයි ලියන්න. හැබැයි රූල් කීපයක් ලියලා තියෙනවා නම් අන ඔබට සිද්ධ වෙනවා මේ සංකේත අඳුන්වන්න මොනවද කියලා. පැහැදිලිද? එතකොට අපි කියනවා මොකක් කියලාද? මේ p වර්ගය ඔබ පැත්තකින් ලියන්න ඕනේ. මේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. පැහැදිලි? ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. මොකද ජාන සංඛ්‍යාතයක් නැත්නම් ඇලීල සංඛ්‍යාතයක් කියලා කියන්නේ කිසියම් ඇලීලයක් තියෙන ගාන මුළු ඇලීල ගානට දරන අනුපාතය. මම සමීකරණයක් ලියලාම පෙන්නන්න. ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය මේක හරියට කැපිටල් T වගේ. එහෙමත් නැත්නම් කැපිටල් A වගේ. කැපිටල් A. ඔදා ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය 2pq. මේ තමයි විෂම යුග්මක සංඛ්‍යාතය. විෂම යුග්මක සංඛ්‍යාතය. තර විෂම යුග්මක කියලා කියන්නේ මේක හරියට කැපිටල් T සිම්පල් T වගේ. එහෙමත් නැත්නම් කැපිටල් A සිම්පල් A වගේ. ඊට පස්සේ q වර්ගය කියලා කියන්නේ නිලීන සමයුග්මක සංඛ්‍යාතය. නිලීන සමයුග්මක සංඛ්‍යාතය. නිලීන සමයුග්මක සංඛ්‍යාතය කියලා කියන්නේ සිම්පල් T වගේ එකක්. එහෙමත් නැත්නම් සිම්පල් A වගේ එකක්. පැහැදිලිද? එතකොට මම කිව්වේ විභාගයට හාඩි-වයින්බර්ග් සමීකරණය ලියන්න කියලා රූල් කීපයක් වැඩිපුර දීලා තිබ්බොත් ඔබ සමීකරණය ලියලා මේවත් අඳුන්වලා දෙන්න. පැහැදිලිද? ඔය එතකොට අපි කියන හාඩි-වයින්බර්ග් සමීකරණය. එතකොට මොකද්ද සමීකරණය කියන්නේ? දැන් මේ සමීකරණය වචනයට පෙරලා. මේක වචන වලට පෙරලා. මේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, මේ විෂම යුග්මක සංඛ්‍යාතය, මේ නිලීන සමයුග්මක සංඛ්‍යාතය කීයද? 1යි. 1යි කියන්නේ නියතය. එහෙනම් ගහණයක ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේත් විෂම යුග්මක සංඛ්‍යාතේත් නිලීන සමයුග්මක සංඛ්‍යාතේත් එකතුව නියතය. ඕක තමයි හාඩි-වයින්බර්ග් සමීකරණයෙන් කියවේ. දැන් බලන්න දීලා තියෙන සමීකරණය. මෙන්න හාඩි-වයින්බර්ග් සමීකරණ. ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය සෙවීම සඳහා මෙම සමීකරණය භාවිතා කරයි. මේකෙන් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය හොයන්න පුළුවන්. p වර්ගය ධන 2pq ධන q වර්ගය සමාන 1යි. p වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. හරියට කැපිටල් T වගේ. pq කියලා කියන්නේ නැත්නම් 2pq නැත්නම් pq හරි. දෙක එන්න හේතුව මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. PQ විෂම යුග්මක සංඛ්‍යාතය කැපිටල් T සිම්පල් T වගේ. Q වර්ගය නිලීන සමයුග්මක සංඛ්‍යාතය. අපිට පුළුවන්කම තියෙන්න ඕනේ මේ සමීකරණේ මේ හාඩි-වයින්බර්ග් සමීකරණේ මක් කරලා පෙන්නන්නද? මේ හාඩි-වයින්බර්ග් සමීකරණය අපිට ආපු හැටි පෙන්වන්න පුළුවන්කම තියෙන්න ඕනේ. මේක ගහණයක් සඳහා යොදලා අපිට අරගෙන පෙන්වන්න පුළුවන් වෙන්න ඕනේ ගහණයක p වර්ගය ධන 2pq ධන q වර්ගය සමානයි 1යි කියන සමීකරණය සාධනය කරලා පෙන්වන්න අපිට පුළුවන්කම තියෙන්න ඕන. බලමු අපි
ඇලීල සංඛ්‍යාතය හෙවත් ජාන සංඛ්‍යාතය අන් දැන් ඔතනදී හාඩි-වයින්බර්ග් සමීකරණය හරහා අපි එමත් නැත්නම් හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය හරහා කියන්නේ මේ ඇලීල සංඛ්‍යාතය නැත්නම් ජාන සංඛ්‍යාතය නියතයක් කියලා. එතකොට මොකක්ද ඕකෙන් කියවෙන්නේ? කිසියම් ගහනයක් තුල යම් ජානයකට අදාළව පවතින සියලුම ඇලීල සංඛ්‍යාවට සාපේක්ෂකව සලකා බලනු ලබන එක් ඇලීලයක් අන්තර්ගත අනුපාතය ඇලීල සංඛ්‍යාතය. මේ බලන්න උදාහරණයක් දීලා තියෙනවා. අපි දන්නවා මානව රුධිර ඝන තීරණය කිරීම සඳහා IA, IB, සිම්පල් I ඇලීල තුනක් සහභාගී වෙනවා. එවනම් මේ IB ඇලීලේ සංඛ්‍යාතය තමයි අන්න අපි කියනවා මොකක් කියලාද? IB ඇලීලේ සංඛ්‍යාතය සමානයි IB ඇලීල ගණන බෙදීම මුළු ඇලීල ගණන. මුළු ඇලීල ගණන කියලා කියන්නේ IA ධන IB ධන සිම්පල් I අන්න පැහැදිලිද? එහෙනම් මොකද්ද බලන්න අහපව්. ගහනයක් තුල යම් ජානයකට අදාළව අපි දන්නවා ජානයක ඇලීල දෙකක් තියෙනවා. හැබැයි ABO රුධිර ඝන තීරණය කරන ජානය සතු ඇලීල තුනක් තියෙනවා කියලා අපි ඉගෙන ගත්ත දරුවනේ. ඒක තමයි අපි කිව්වේ බහු ඇලීලතාවය කියලා අපි ඉගෙන ගත්තේ. කිසියම් ජානයකට අදාළව පවතින සියලුම ඇලීල සංඛ්‍යාවට සාපේක්ෂකව සලකා බලනු ලබන ඇලීලයක් අන්තර්ගත අනුපාතය නැත්නම් ප්‍රතිශතය තමයි ඇලීල සංඛ්‍යාතය කියලා කියන්නේ. පැහැදිලිද? එහෙනම් ඇලීල සංඛ්‍යාතය සමානයි කිසියම් ඇලීලයක් තියෙන ගාන බෙදීම මුළු ඇලීල ගන්න. බලන්න උදාහරණයක් කරන් තියෙනවා. මානව ගහනයක ABO රුධිර ඝනය තීරණය කිරීම සඳහා IA, IB, සිම්පල් I ලෙස ඇලීල පවතී නම් IB ඇලීලේ සංඛ්‍යාතය අන්න මෙන් බලන්න. IB ඇලීලේ සංඛ්‍යාතය සමානයි IB ඇලීල සංඛ්‍යාව බෙදීම මුළු ඇලීල සංඛ්‍යාව ආන් ප්‍රතිශතයක් විදිහට දෙන්න අපි වැඩි කිරීම 100. තේරුණාද වැඩි? පැහැදිලි. ඔන්න ඔය විදිහට අපිට ඇලීල සංඛ්‍යාතය හොයලා බලන්න පුළුවන්. ඊට පස්සේ මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය අපි හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයෙන් අපි හදාගත්තා හාඩි-වයින්බර්ග් සමීකරණය. මේ හාඩි-වයින්බර්ග් සමීකරණය අපිට ගහනයක් සඳහා යොදලා පෙන්වන්න පුළුවන්. අපිට පුළුවන් මේ හාඩි-වයින්බර්ග් සමීකරණය ගහනයක් සඳහා යොදලා පෙන්වන්න පුළුවන්. අපිට ඒ ගහනය පාවිච්චි කරලා හාඩි-වයින්බර්ග් සමීකරණය ඔප්පු කරලා පෙන්වන්න පුළුවන්. සමීකරණය හදලා පෙන්වන්න පුළුවන්. ඒ කියන්නේ p වර්ගයේ ධන 2යි pq ධන q වර්ගය සමානයි 1යි කියලා පෙන්වන්න පුළුවන්. අපි හිතමු මේ කිසියම් ගහනයක අපි මෙහෙමම ගන්නවා. අපිට බැරි වෙලා විභාගයට කිව්වොත් එහෙම හාඩි-වයින්බර්ග් සමීකරණය ආපෝහණය කරන්න. එහෙමත් නැත්නම් හාඩි-වයින්බර්ග් සමීකරණය මක් කරලා පෙන්නනද? අන්න p වර්ගයේ ධන 2යි pq ධන q වර්ගය සමානයි 1 බව පෙන්වන්න කියලා කිව්වොත් අන්න මෙන්න මෙහෙම අපිට කරන්න පුළුවන්. කිසියම් ගහනයක කැපිටල් A ජානයක ඇලීල දෙකක් ඒ තමයි එකක් කැපිටල් A අනිත් එක සිම්පල් A. ඇතයි සිතමු. එතකොට කිසියම් ලක්ෂණයකට අදාළ ජානයක් තියෙනවා. ඒ ජානයේ ඇලීල දෙකක් තියෙනවා. එකක් කැපිටල් A අනිත් එක
සිම්පල් A. හරි. මේ බලන්න. මේ ගහනේ A ජානයේ කැලීල දෙකක් තියෙනවා කැපිටල් A සිම්පල් A කියලා. මේක අපි මේ ගහණය තුල සම්ප්‍රේෂණය වන විදිය බලමු. ඔන්න බලන්න. එතකොට මේ අන්න අපිට ගන්න පුළුවන් ජන්මානු ජයජන්මානු මේ පුංජන්මානු. මේ පැත්ත එහෙම නැත්නම් අපි කියනවා ඩිම්බ මේ සුක්‍රාණු. එතකොට මොනවද ඇලීල දෙක? කැපිටල් A එක ඇලීලයක් සිම්පල් A අනිත් එක. මේ කැපිටල් A එකක් මේ සිම්පල් A අනිත් එක. එතකොට මේ ඩිම්බයකින් එනවා කැපිටල් A කියන ඇලීල. අන්න සුක්‍රාණුවකින් එනවා කැපිටල් A ඇලීල. එහෙනම් කැපිටල් A කැපිටල් A. පැහැදිලි. මෙතන කැපිටල් A සිම්පල් A. මෙතන කැපිටල් A සිම්පල් A. මෙතන මෙයා මෙයාත් එක්ක ගියාම සිම්පල් A සිම්පල් A. අපි කියනවා මෙන්න මේ කැපිටල් A ඇලීල මෙන්න මේ ඇලීල P කියලා සංඛ්‍යාතයකින් තියෙනවා. එතකොට බලන්න P කියලා සංඛ්‍යාතයකින් තිබුණොත් මේ ඇලීලය P කියලා සංඛ්‍යාතයකින් තියෙනවා. මේ අන්න. එහෙනම් මෙතන මොකක්ද දෙන්නේ? P වර්ගේ දැක්ක. එතකොට මෙන්න මේ සිම්පල් A කියන ඇලීල මේක Q කියලා සංඛ්‍යාතයකින් තියෙනවා කියලා අපි හිතමු. එතකොට මේ සිම්පල් A කියන ඇලීලේ තියෙන සංඛ්‍යාතය Q. කැපිටල් A කියන සංඛ්‍යාතය P. එහෙනම් දැන් බලන්න එන මේක අපි මෙතෙන්ට පාවිච්චි කරමු Q. මේ Q. මම මේ ඔයගොල්ලන්ට මේක අවබෝධය සඳහායි කරන්නේ. මේක මම මේ අවබෝධය සඳහා කරන්නේ. අන්න අපිට සම්පත් පොතේ තියෙනවා ඊට වඩා චුට්ටක් වෙනස් එකක්. ඒකට වඩා මේක තේරෙනවා. ඉතින් අපි මේ තේරෙන එක කරලා ඊට පස්සේ අපි සම්පත් පොතේ තියෙන කරගත්තයින් පස්සේ අපිට ඒක වඩා හොඳින් තේරෙනවා. ඒකයි මේ කරන්න හදන්නේ. මේ බලන්න එතකොට. එහෙනම් දැන් මෙයා කියන්නේ කැපිටල් A සිම්පල් A මෙති. මෙන්න ඇලීල තියෙන විදිය. එතකොට මේකේ සංඛ්‍යාතය කියන්න දැන්. මේ A ඇලීලේ තියෙනවා P කියන සංඛ්‍යාතයකින්. සිම්පල් A ඇලීලේ තියෙනවා Q කියලා සංඛ්‍යාතයකින්. එහෙනම් මොකද්ද වෙන්නේ? P Q. එතකොට මෙතන බලන්න. මේ A කියන ඇලීලේ තියෙනවා Q කියලා සංඛ්‍යාතයකින්. කැපිටල් A තියෙනවා P කියලා සංඛ්‍යාතයකින්. එහෙනම් P Q. මෙතන සිම්පල් A තියෙනවා Q කියලා සංඛ්‍යාතයකින්. මෙතන සිම්පල් A තියෙනවා Q කියලා සංඛ්‍යාතයකින්. එහෙනම් මොකද වෙන්නේ? අන්න Q වර්ගය. පැහැදිලිද? එහෙනම් මේ ගහණය තුල මේ ජානේ ඇලීල සම්ප්‍රේෂණය වෙච්ච විදිය මේ. ඉතින් අපිට පේන්න තියෙනවා මේකේ. මොකද්ද පේන්න තියෙන්නේ? අන්න. මෙන්න බලන්න. මේක තුල අපිට පේන්න තියෙනවා. අන්න කැපිටල් A කියන ඇලීල දෙක තියෙනවා. අන්න P වර්ගය කියලා සංඛ්‍යාතයකින්. සිම්පල් A කියන ඇලීල තියෙනවා Q වර්ගය කියලා සංඛ්‍යාතයකින්. එතකොට මේ කැපිටල් A සිම්පල් A දෙකක් තියෙනවා. එතකොට කැපිටල් A සිම්පල් A දෙකක් තියෙනවා. ඒ කියන්නේ දෙකක් කැපිටල් A සිම්පල් A. එතකොට කැපිටල් A සිම්පල් A තියෙන සංඛ්‍යාතය PQ. මෙතන කැපිටල් A සිම්පල් A තියෙන සංඛ්‍යාතය PQ. එහෙනම් මෙයා කියවෙන වාර ගාන කීයද? 2යි PQ. එහෙනම් ඔන්න අපිට පුළුවන් ගහණයක් සඳහා ලියන්න. එහෙනම් අන්න අපි ලියනවා එහෙනම් ගහණයක් සඳහා මොකද කියන්නේ? මේ බලන්න. එහෙනම් අපි ලියනවා ගහණයක් සඳහා
මොකද කියන්නේ මේ ගහණයක මේ අන්න ඇලීල සංඛ්‍යාතය නියතයක් කියලා තමයි හාඩි හා වයින්බර්ග් කිව්වේ. එහෙනම් මොනවද නියත වෙන්නේ? ගහණයක් සඳහා මම ලියලා පෙන්නනවා අන්න ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, විෂම යුග්මක සංඛ්‍යාතය මේ 2pq ධන අන්න නිලීන සමයුග්මක සංඛ්‍යාතය q වර්ගය නියතයකි කිය. අන්න පැහැදිලිද? එහෙනම් ගහණයක් සඳහා අන්න කොහොමද අපි කියන්නේ? ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය, විෂම යුග්මක සංඛ්‍යාතය හා නිලීන සමයුග්මක සංඛ්‍යාතය නියතය. මේම නියත වෙන්න නම් ආගමන විගමන සිදු නොවෙන්න ඕනේ. විකෘති සිදු නොවෙන්න ඕනේ. අහඹු ප්‍රජනනයේ සිදු වෙන්න ඕනේ. සාපේක්ෂකව විශාල ගහණයක් වෙන්න ඕනේ. ස්වභාවික වරණයේ සිදු නොවෙන්න ඕනේ. ආන්න. නවන අපි ඔප්පු කරලා පෙන්නවා හාඩි වයින්බර්ග් සමීකරණය ගහණයකට යොදලා පෙන්නුවා. මෙන් බලන්න. ආන්න අපි කිව්වා සරලව කිව්වා මොකද්ද? කිසියම් ගහණයක A කියලා ජානයක ඇලීල දෙකක් තියෙනවා. ඒ ඇලීල දෙක කැපිටල් A සිම්පල් A කියලා හිතමු. ඒක අපි අන්න දරුවන් අතර සම්ප්‍රේෂණය වන විදිය, දරුවන්ට යන විදිය දෙමව්පියන්ගෙන් හොයලා බැලුවා. අපි කියනවා මේ කැපිටල් A කියන ඇලීලේ තියෙනවා P කියලා සංඛ්‍යාතයකින්. අපි ඇලීල සංඛ්‍යාතය හෙව්වා. කිසියම් ඇලීලයක් තියෙන වාර ගාන මුළු ඇලීල සංඛ්‍යාවට දරන අනුපාතය. ගානකුත් හදලා බලමු. එතකොට වැඩේ පැහැදිලි. අන්න එතකොට සිම්පල් A තියෙන ඇලීලේ තියෙන සංඛ්‍යාතය Q කියලා ගත්තා. එහෙනම් මෙතන P වර්ගය මේ PQ ඒවා දෙකක් තියෙනවා. එහෙනම් අපි කියනවා 2pq. අන්න මේ ඒ ඇලීලේ P සංඛ්‍යාතයකින් තියෙනවා කියලා කියනවා. සිම්පල් A Q සංඛ්‍යාතයකින් තියෙනවා. එහෙනම් අපිට පුළුවන් මක් කරන්න දාන්න. කැපිටල් A කියලා කියන්නේ P වර්ගය. කැපිටල් A සිම්පල් A කියලා කියන්නේ PQ දෙකක් තියෙනවා. ඒතර අපි කියනවා 2pq. අන්න Q වර්ගය. අන්න සිම්පල් A කියලා කියන්නේ Q වර්ගය. ඒතර මේකෙන් අපි ගත්තා අන්න සමීකරණයක් හදාගත්තා. එහෙනම් P වර්ගය ධන 2pq ධන Q වර්ගය සමානයි 1යි කියලා. පැහැදිලිද? ඔන්න හාඩි වයින්බර්ග් සමීකරණය අපි ඔප්පු කරලා පෙන්වන එක තමයි මේ කරේ. අන්න මම ඒක ඕගොල්ලන්ට මෙන්න මේ විදියට දාලා පෙන්නලා තියෙනවා. මොකද්ද කියන්නේ? හාඩි වයින්බර්ග් සමතුලිතතාවය සාධනය කිරීම. ඒක අරගෙන පෙන්වන්නයි හද. කිසියම් ගහණයක කිසියම් ජානයක කැපිටල් A හා සිම්පල් A ලෙස ඇලීල දෙකක් තියෙනවා. අපි කියමු අන්න A කියන ජානයේ අන්න ඇලීල දෙකක් තියෙනවා. එක සිම්පල් A හා කැපිටල් A කියලා හිතමු. එම ඇලීල ජන්මානු හරහා දරුවන්ට සම්ප්‍රේෂණය වන විදිය දීලා තියෙනවා. පැහැදිලිද? අන්න එතකොට මේ කැපිටල් A සිම්පල් A දෙකක් තියෙනවා. සිම්පල් A අන්න. එතකොට කැපිටල් A සංඛ්‍යාතය අපි කිව්වා P කියලා. සිම්පල් A සංඛ්‍යාතය අපි කිව්වා Q කියලා. එහෙනම් P වර්ගය අන්න PQ Q වර්ගය. අන්න බලන්න ඊළඟට මොකක්ද කියන්නේ කියලා. ගහණයක කැපිටල් A හා සිම්පල් A ඇලීල P හා Q අනුපාතයකින් පිහිටයි. එවිට කැපිටල් A ප්‍රවේණ දර්ශය ඇති සංඛ්‍යාතයේ P වර්ගයේද කැපිටල් A සිම්පල් A ප්‍රවේණ දර්ශය ඇති සංඛ්‍යාතයේ 2pqද සිම්පල් A ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතයේ Q වර්ගයේද වේ. අන්න අපි ලියලා බැලුවා මොකක් කියලාද? අන්න කැපිටල් A තිබ්බනම් P වර්ගේ. කැපිටල් A සිම්පල් A තිබ්බනම් අන්න අපිට හම්බ වෙන කවුද? PQ. සිම්පල් A තිබ්බනම් අන්න අපිට හම්බ වෙන Q වර්ග. පැහැදිලිද? එතකොට ගහණය ඇතුලේ මේ જાතිය කීයක් ඉන්නවද? දෙකක් ඉන්නවා. ඒ හින්දා කැපිටල් A සිම්පල් A දෙකක් තියෙනවා. ඒ හින්දා අපි කියනවා මේක 2යි PQ කියලා. පැහැදිලිද? ගන්න බලන්න. කැපිටල් A සිම්පල් A හා සිම්පල් A ප්‍රවේණ දර්ශ සහිත සමාජිකයන් B වන සංඛ්‍යාතයන්
අන්න මෙයාගෙන් P වර්ගය, මෙයාගෙන් 2pq, මෙයාගෙන් q වර්ගය. හාඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින විට ගහනයක ප්‍රවේණි දර්ශ සංඛ්‍යාතවල එකතුව එකට සමානයි මේ. අන්න එහෙනම් අපි කිව්ව මොකක් කියලාද? ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේත් විෂම යුග්මක සංඛ්‍යාතේත් නිලීන සමයුග්මක සංඛ්‍යාතේත් එකතුව නියතයක් කියන්න. එහෙනම් අපිට සමීකරණය ආවා p වර්ගය ධන 2යි pq ධන q වර්ගය සමානයි 1යි. පැහැදිලිද? ඔය අපි අවබෝධය සඳහායි අරගෙන පෙන්නුවේ මොකක්ද? හාඩි-වයින්බර්ග් සමීකරණය ආපෝහණය කරලයි පෙන්වන්න. එහෙම නැත්නම් සාධනය කරලයි පෙන්න. මේ මම ඔබට කියපු ජාන කිටුව ජීන් පූල් එක කියලා කිව්වේ. ගහනයක සියලුම ජීවීන් සතු සියලු ජානවල එකතු. ගහනයක යාලාභේ භූමියේ ඉන්න මුව ගහනේ අන්න ඒගොල්ලන්ගේ ඔක්කොම ජානවල එකතුව අපි කියනවා මොකක් කියලාද? ජාන කිටුව. එතකොට මේ ජාන කිටුව වෙනස් වෙනවා අපි යාලට වෙන කොහෙන් හරි මුවෙක් අල්ලලා ගිහිල්ලා දැම්මොත් අන්න. එතකොට මේ ජාන කිටුව මක් වෙනවද? අන්න වෙනස් වෙන එකට අලුතෙන් ජාන එකතු වෙන්න. පැහැදිලිද? අන්න. ඔන්න ඕක සම්පත් පොතේ අපිට තියෙනවා මේ හාඩි-වයින්බර්ග් සමතුලිතතාවය පැහැදිලි කිරීම සඳහා මෙන්න මේ මිරිබිලිස් ශාකය අපි මේක ඉගෙන ගත්තා. මේක ගැන අපි සාකච්ඡා කරලා තියෙනවා. අන ශාකයේ පුෂ්පවල වර්ණයට අදාළව අන කොහොමද අපි හාඩි-වයින්බර්ග් සමීකරණයත් එක්ක මේක ගලපගන්නේ කියන එක පැහැදිලි කරගන්න. එතකොට බලන්නකො අපි කලින් පැහැදිලි කරා වගේ හාඩි-වයින්බර්ග් සමීකරණයේ ගහනයක් තුල p වර්ගය ධන 2යි pq ධන q වර්ගය සමාන 1යි කියන එක මේ විදිහට පැහැදිලි කරන්නත් පුළුවන්. අපි දන්නවා මෙන්න මේ ශාකවල ප්‍රභේද තුනක් අපිට දකින්න පුළුවන්. අන්න එකක් තමයි මේ රතු පාට මල් තියෙන ශාක තියෙනවා, සුදු පාට මල් තියෙන ශාක තියෙනවා, රෝස පාට මල් තියෙන ශාක තියෙනවා. එතකොට අන්න රතු කියලා කියන්නේ රතු පාටට හේතු වෙන්නේ CR කියන ඇලීලය. පැහැදිලි? ඒ CR කියන ඇලීලය මෙහෙම තිබ්බොත් CR විදිහට තිබුණොත් අන්න ලැබෙනවා රතු පාට. පැහැදිලිද? අන්න ඒ වගේම මේ සුදු පාටට හේතු වෙන්නේ CW white කියලා ගන්නකො. අන්න එතකොට CW තිබුණොත් ලැබෙනවා සුදු පාට මල්. පැහැදිලි? එතකොට ඔබ දන්නවා එහෙනම් රෝස පාට මල් ලැබෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අන්න CR එක්ක CW තිබුණොත් මල් රෝස පාට වෙයි. පැහැදිලිද? එතකොට ඔනක මතක තියාගන්න ඕනේ. පැහැදිලි? එහෙනම් අපි කියනවා මිරිබිලිස් ශාකයේ පුෂ්පවල වර්ණයට අදාළව ප්‍රභේද තුනක් දැකිය හැක. දැන් ඔබට විභාගයට ගියයින් පස්සේ අර මම කලින් ගත්ත කැපිටල් A අන්න අපි කියනවා ජානයක කැපිටල් A කියන ජානේ ඇලීල දෙකක් තියෙනවා. කැපිටල් A සිම්පල් A කියලා. ඒක ගන්න එපා. ඒක මේ අවබෝධයෙන් අපිට ලේසියෙන් කරන්න පුළුවන් එක. ඒ ගන්න එපා මේක ගන්න. මොකද්ද ගන්න? අපි කියනවා අන්න මිරිබිලිස් ශාකයේ පුෂ්පවල වර්ණයට අදාළව ශාක ප්‍රභේද වර්ග තුනක් දකින්න පුළුවන් වෙනවා. ඒ තමයි රතු පැහැමල් දරන ශාක, සුදු පැහැමල් දරන ශාක හා රෝස පැහැමල් දරන ශාක. රතු කිව්ව ගමන් CR රතු, CW අපි කියනවා සුදු, CW අන්න රෝස. මෙන්න මේ ප්‍රභේද තුන කොහොමද පරම්පරාගත වෙන්නේ කියන එක හොයලා බලමු. මේ බලන්න. සලකා බලනු ලබන ගහනයක එම ශාක වර්ගයෙන් ශාක 500ක් ඇතැයි සිතමු. අන්න අපි කියනවා මේකෙන් ශාක කොච්චරද? 500ක් තියෙනවා කියලා හිතනවා. අපි මෙතෙන්ට ගන්නවා 500ක් කියලා. පැහැදිලි? ඔක්කොම 500ක් තියෙනවලු. එකෙන් මේ CR පුෂ්ප 400ක් තියෙනවා. CW පුෂ්ප කියන්නේ මේ CR කියලා කියන රතු පාට මල්. පැහැදිලි? කොච්චරද තියෙන්නේ? අන්න ශාක 400ක් තියෙනකොට
සුදු පාට මල් තියෙන අය 100ක් තියෙනවා. તો ඔක්කොම 500යි. ආන්න පැහැදිලි. ඒතර ඔබ දන්න කාරණාවක් තමයි මේ CR පුෂ්ප 400ක් තියෙනවා නම් මේ CR කියන රතු පාට රූපානුදර්ශයේ තියෙන අන්න ශාක 400ක් තියෙනවා නම් ශාක 400ක් තියෙනවා නම් මේ ඔබට හිතා ගන්න පුළුවන්ද CR ඇලීල කීයක් තියෙනවා කියලා? ඇයි ලක්ෂණයක් තීරණය කිරීම සඳහා ඇලීල දෙකක් දායක වෙනවා. එහෙනම් CR ඇලීල තියෙනවා කීයක්ද? CR ඇලීල ගණන අන්න සමානයි කීයක්ද වෙන්නේ? අන්න ගස් තියෙනවා 400ක්. එහෙනම් මොකද වෙන්නේ? ඇලීල ගන්න හොයන්නේ දෙකෙන් වැඩි වෙන්න ඕනේ. ලක්ෂණයට අදාළ ඇලීල දෙකක් තියෙනවා. ඒ හින්දා අන්න කීයක්ද තියෙන්නේ? ඇලීල 800ක් තියෙනවා. ඒ විදිහටම අපිට පුළුවන් මොනවාද? CW පුෂ්ප සුදු පාට මල් පිපෙන ශාක 100යි නම් ඇලීල කීයක් තියෙනවද? 200ක් තියෙනවා. එහෙනම් CR ඇලීල 800ක් තියෙනවා. CW ඇලීල 200ක් තියෙනවා දකින්න පුළුවන් වෙයි. බලන්න. ලක්ෂණයක් සඳහා ඇලීල යුගලක් ඇති බැවින් ශාක 500යිනේ. එහෙනම් මොකද වෙන්නේ? අන්න මුළු ඇලීල ගණන 500 වැඩි කිරීම 2. ලක්ෂණයකට ඇලීල දෙකක් තියෙනවා. ශාක 500යි. එහෙනම් 500 වැඩි කිරීම 2 1000යි. ඊට පස්සේ යන්න එක් එක් ඇලීල ඒ සංඛ්‍යාතයන් පහත පරිදි හොයන්න පුළුවන්. අපි දන්නවා සංඛ්‍යාතයන් හොයන්න පුළුවන් අපිට එක ඇලීලයක් තියෙන සංඛ්‍යාව බෙදුවා මුළු අන් ඇලීල ගානෙන්. මුළු ජීවීන් ගානෙන් බෙදුවා නැත්නම් මුළු ඇලීල ගානෙන් බෙදපුවාම අපිට සංඛ්‍යාතය උතර CR ඇලීලේ සංඛ්‍යාතය අන්න 800 බෙදීම 1000 කීයද? 0.8යි. මේ CW ඇලීලේ සංඛ්‍යාතය එතකොට මේ ඇලීල ගාන කීයද? 200ක් තියෙනවා. මුළු ඇලීල ගාන 1000යි. එහෙනම් අන්න 0.2යි කියලා අපිට ගන්න පුළුවන්. මේ බලන්න ඊළඟට යන්න. බලන්න එහෙමනම් මෙම ශාකයේ F එක සමයෝගී විෂමයෝගී ශාක දෙකක් අතර මුහුමක් සිදු කරන විට අණ්ඩයක් CR ඇලීලයක් දැරීමේ සම්භාවිතාවය 0.8ක් CW ඇලීලයක් පැවතීමේ සම්භාවිතාවය 0.2ක් වන අතර සුක්‍රාණු සඳහාද කොහොමමයි? අර මම අර කැපිටල් A සිම්පල් A ඇලීල දෙක පරම්පරාගත වෙන විදිහමයි. ආන්න වෙයි. එතකොට මෙතෙන්ට මම ගත්තේ කැපිටල් A, මෙතෙන්ට ගත්තේ සිම්පල් A. මෙතෙන්ට ගත්තේ කැපිටල් A, මෙතෙන්ට ගත්තේ සිම්පල්. දැන් මෙතනදී අපි අරන් තියෙන්නේ කොහොම ශාක දෙකක්ද මුහුම්කරණය කරලා තියෙන්නේ මේ? අන්න CR CW මුහුම්කරණය කරලා තියෙන කාත් එක්කද? CR CW එක්ක. අන්න එතකොට අපිට හම්බෙනවා මේ අපිට හම්බෙන ජන්මාණු එකක් CR අනිත් එක CW. මේ CR මේ CW. එතකොට CR ඇලීලය තියෙනවා කොච්චරද? 0.8. කොහොමද දන්නේ? 1000ක් තිබුණා ඔක්කොම. පැහැදිලි? ඒකෙන් ආන්න CR ඇලීල තිබිච්ච ගාන බෙදපුවාම 1000න් අන්න අපිට 0.8යි. මෙතන 0.2ක් හම්බෙනවා. මෙතන 0.8යි, මෙතන 0.2. එතන අර විදිහටම ගන්න මේ කැපිටල් A මේ පැත්තෙත් කැපිටල් A නම් කැපිටල් A කියලා කියන්නේ A වර්ගය කියලා ගත්තේ අපි. කැපිටල් A කියලා කියන්නේ P වර්ගය කියලා ගත්තේ. ඒ විදිහටම මෙතන CR එහෙනම් P වර්ගය. මෙතන CW PQ කවුරු වගේද? කැපිටල් A සිම්පල් A වගේ. මෙතන CW විෂම යුග්මකයිනේ. හරියට කැපිටල් A සිම්පල් A වගේ. PQ. එතන PQ දෙකක් ඇවිත් තියෙනවා මේ පේනවා. එතන මෙතන CW හරියට කවුරු වගේද? සිම්පල් A වගේ. එහෙනම් මේ සමයුග්මකයිනේ. ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය මේ දෙන්න. විෂම යුග්මක සංඛ්‍යාතයන් දෙක මේ නිලීන සමයුග්මක සංඛ්‍යාතය. පැහැදිලිද? එතකොට අපිට මේ ගන්න පුළුවන් අන්න සංඛ්‍යාතයන් ටිකත් අපිට හොයාගන්න පුළුවන් අගයන් විදිහටම. පැහැදිලිද? අන්න එන ඊළඟ එකට
දැන් එහෙනම් මේ CRCW අන්න ජන්මානු වලට ආපු විදිය පේනවා. අන්න මේ දෙපැත්තේ මේ ජනකයෝ දෙන්න මේ ජනකයෝ දෙන්නගෙන් අන්න ඩිම්බ හා ශුක්‍රාණු වල මේවා තියෙන විදිය. මෙම දත්ත ඇතුරෙන් ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතයන් සොයා ගන්න පුළුවන්. බලන්න ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතයන් ටික කොහොමද ගන්න කියලා මේ. ප්‍රවේණ දර්ශ සංඛ්‍යාතය CR ප්‍රවේණ දර්ශය ඒ කියන්නේ මොකද්ද? ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය. අපි ගත්ත කැපිටල් A අන කැපිටල් A වගේ. ඒක තමයි අපි කිව්වේ මොකක් කියලාද? P වර්ගේ. දැන් මෙතනදී අපි ගත්තේ මොකක් කියලාද? CR අන්න. අර මං කිව්වා A කියන ජානේ කැපිටල් A හා සිම්පල් A ඇලිල්ල දෙක පරම්පරාගත වෙන විදිය ඒක ලේසි. ඒකෙන් අවබෝධ කරගන්න. ඒකෙන් ඊට පස්සේ මේක ගන්න. එතකොට මේ CR ප්‍රවේණ දර්ශය කියලා කියන්නේ P වර්ගයේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේ. P වර්ගය කියලා කියන්නේ P.8යි අන්න එනම් කීයද? අන 0.6යි 4යි. CRCW ප්‍රවේණ දර්ශය 2PQ කියන එක. 2PQ කියලා කියන දෙක වැඩි කිරීම අන්න PQ කියලා කියන 0.16යි එහෙමනම් 0.3යි 2යි. CRCW කියලා කියන ප්‍රවේණ දර්ශයේ Q වර්ගය 0.2 වැඩි කිරීම 0.2 සමානයි 0.4. අන්න. දැන් එහෙමනම් අපිට පුළුවන් මක් කරන්නද? ඔය ටික දාන්න පුළුවන් හඩි-වයින්බර්ග් සමීකරණයට. හඩි-වයින්බර්ග් සමීකරණය තමයි P වර්ගයේ ධන 2යි PQ ධන Q වර්ගයේ සමානයි 1යි. එහෙනම් දාලා බලමු මේ P වර්ගය කියලා කියන 0.6යි 4යි 2යි PQ 0.3යි 2යි Q වර්ගය අන්න 0.4යි සමානයි 1යි. එහෙනම් මේ ටික එකතු කරපුවාම 1යි ආන්න. එහෙනම් මොකද්ද කියන්නේ? හඩි හා වයින්බර්ග් කිව්වා ගහණයක ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය විෂම යුග්මක සංඛ්‍යාතය හා නිලීන සමයුග්මක සංඛ්‍යාතය නියතයක් කිය. අන්න නියත බව ඔප්පු කරලා පෙන්නු. පැහැදිලිද? අන්න. ගැටලුව. අපි ඕකෙන් පුංචි ගානක් හදලා බලමු. මේ බලන්න. හඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින මිනිස් ගහණයක ඇස් වල වර්ණයේ දුඹුරු නිල් ලෙස ප්‍රභේද දෙකක් ඇත. ඇස් දුඹුරු පාට ඇස් නිල් පාට ඇස්. දුඹුරු ප්‍රමුඛ වන නිල් නිලීන වේ. දුඹුරු ප්‍රමුඛයිලු අන්න නිල් නිලීනයිලු. එම ගහනේ නිල් ඇස් දරන්නන් 16ක් නම් අන්න 116ක්. ඒ කියන්නේ 100කට 16ක් ඉන්නේ. අන්න අපිට ඔහොම ලියුව හැකියි. 116ක් නම් විෂමයෝගී දුඹුරු ඇස් දරන අයගේ ප්‍රතිශතය සොයන්න. ආන්න විෂමයෝගී දුඹුරු ඇස් දරන අයගේ ප්‍රතිශතය සොයන්න කියලා කියන්නේ කැපිටල් A සිම්පල් A අපෙන්. එතකොට මේ නිල් කියලා කියන්නේ කොකද? දුඹුරු ප්‍රමුඛයිලු මේ. නිල් කියන්නේ නිලීනයි. එහෙනම් මේ 116 කියලා කියන්නේ මොකද්ද? අන්න සිම්පල් A සිම්පල්. අන්න ඒව ගාන කියවනකොට මොළුවට එන්නෝ. ගාන කියවන යනවා අපි හඩි-වයින්බර්ග් සමතුලිතතාවයේ පවතින මිනිස් ගහණයක ඇස්වල වර්ණය දුඹුරු හා නිල් ලෙස ප්‍රභේද දෙකක් ඇත. දුඹුරු ප්‍රමුඛ වන අතර නිල් නිලීන වේ. ආන්න එම ගහනේ නිල් ඇස් දරන්න 116. ආන්න 116ක් නිල් අය ඉන්නු. ඒ කියන්නේ නිලීන අය කියන්නේ සිම්පල් A සිම්පල් A තියෙන. ආන්න පැහැදිලි. නම් විෂම යෝගී දුඹුරු ඇස් දරන්නන්ගේ ප්‍රතිශතය අපෙන් ආන්නේ මෙන්න මේක අපෙන් පැහැදිලිද? අන්න මෙන්න බලන්න ඕක හදලා තියෙනවා. දුඹුරු ඇස් සඳහා ප්‍රමුඛ ඇලීලය B ද නිල් ඇස් සඳහා නිලීන ඇලීලය සිම්පල් B යයි සිතමු. ආන්න එතකොට අපි කියනවා මොකක් කියලාද? කැපිටල් B කියලා කියන්නේ අපිට හම්බ වෙන දුඹුරු. ඒක තමයි ප්‍රමුඛ. එතකොට සිම්පල් B කියලා කියන්නේ මං කිව්වේ කවුද? නිල්. එහෙනම් කැපිටල් B සිම්පල් B කියලා කියන්නේ දුඹුරු. අන්න. එතකොට ප්‍රමුඛ සමයුග්මක විට අන්න දුඹුරු වැස් අරන් දෙනවා. පැහැදිලි? ඊට අමතරව මේ නිලීන සමයුග්මක විට නිල් ඇස් අරන් දෙනවා. ඊට අමතරව විෂම යුග්මක අවස්ථාව ආන්න. තේරෙනවද වැඩි? මෙන්න ගන්න ඊළඟ එකට.
එහෙනම් ඔය Q වර්ගය තමයි අන්න අපි ගත්තේ මොකක් කියලාද? 116යි කියලා ගත්තේ. මම කිව්වේ සිම්පල්ලි. එහෙමත් නැත්නම් අන්න මේ ගානට අනුව කවුද ගත්තේ? සිම්පල් B නිල්නේ. සිම්පල් B කියන්නේ නිල් පාටනේ නිලීන ලක්ෂණය. මොකද්ද කියන්නේ? නිල් පාට තමයි අපි කියන්නේ නිලීන ලක්ෂණය කියලා. මේ නිල් S. මෙයා කොච්චරක් ඉන්නවකෝද 116ක් ඉන්නවකෝ. මේ චි ගණන් අමාරු ඒවා නෙවෙයි. වැඩි කාලයක් මේකට යොදන්න ඕනේ නැහැ. සිම්පල් B අන්න 116ක් ඉන්නවා. මං කිව්වා ඒක මම ලිව්වා කොහොම කියලාද? 116ක්. කවුද? සිම්පල් B කියලා කියන්නේ කවුද මේ? Q වර්ගය. එතකොට Q වර්ගය අන්න 16. පැහැදිලි? එතකොට Q වර්ගය කියලා කියන අන්න 100 බෙදීම 16 කියන්නේ Q වර්ගය සමානයි 0.16. එහෙනම් Q කියලා කියන්නේ 0.16 වර්ග මූලය කියන්නේ 0.4. එතකොට ගහනේ මේ ප්‍රමුඛ සංඛ්‍යාතේ මේ නිලීන සංඛ්‍යාතේ සමානයි 1. පීඩන Q සමානයි 1 කියලා ගන්න පුළුවන්. එහෙනම් අපි දැම්ම පීඩන Q සමානයි 1. එහෙනම් අපි හොයාගත්ත කවුද? Q හොයාගත්ත 0.4යි කියලා. එහෙනම් පීඩන 0.4 සමානයි 1යි. එහෙනම් අපිට P හොයා ගන්න පුළුවන් 0.6. අපෙන් ගානේ අහන්නේ මොකක් කියලාද? අපිට දීලා තියෙනවා ගානේ කවුරු කියලාද? සිම්පල් B 116යි කියලා. අපෙන් අහන්නේ විෂම යුග්මක සංඛ්‍යාතය කීයද කියලා. කියන්නේ 2යි PQ කීයද කියලා අහන්නේ. එහෙනම් 2 අපි දන්නෝ. P හොයාගත්තා 0.6යි කියලා. Q අපිට හම්බුණා 0.4යි කියලා. එහෙනම් 2 වැඩි කිරීම 0.6 වැඩි කිරීම 0.4 අන්න අපිට හම්බ වෙනවා කොච්චරක් කියලාද? 100ට ප්‍රතිශතයක් විදිහට ගත්තයින් පස්සේ 148ක් යන විෂමයෝගී දුඹුරු ඇස් දරන්නන්ගේ ප්‍රතිශතය අන්න අපි හොයාගත්තා කීයද? 148ක් කියලා. පැහැදිලිද? ඔන්න අපිට දෙන්න පුළුවන් සරල ගාන. පැහැදිලිද? හඩි වයින්බර්ග් සමීකරණයෙන් දෙන්න පුළුවන්. ඕක ඔහොමම දාන්න පුළුවන්. ගහනයක අන්න මුහුණ වල ගැසීම නැත්නම් ඩිම්පල්ස් දිත්ව නිලීන ලක්ෂණයකි. ගහනයක සමාජිකයින්ගෙන් අන්න 116ක් මේ ලක්ෂණය දරනවා නම් අපෙන් අහන්න පුළුවන් ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතය කීයද? එහෙමත් නැත්නම් විෂම යුග්මක සංඛ්‍යාතය කීයද කියලා ওই જાතිය පුංචි ගානක් MCQ එකකට දෙන්න පුළුවන්. MCQ එකට තමයි වැඩි ඉඩක් තියෙන දෙන්න. දුන්නොත් අන්න ඔය විදියට මම කරන්නද? අපි ගන්න මතක තියාගන්න හැමතිස්සෙම P වර්ගය කියලා කියන්නේ ප්‍රමුඛ සමයුග්මක සංඛ්‍යාතේ. 2යි PQ කියලා කියන්නේ විෂම යුග්මක සංඛ්‍යාතේ. සිම්පල් Q කියලා කියන්නේ නිලීන සමයුග්මක සංඛ්‍යාතය. එතකොට අදාළ ප්‍රවේණික ලක්ෂණය ප්‍රමුඛ එකක්ද නිලීන එකක්ද කියලා අනිවාර්යෙන් ගැටලුවේදී දෙනවා. දුන්නා නම් මේක දිත්ව නිලීන ලක්ෂණයක් කියලා දුන්නොත් එහෙම අන්න අපි කියනවා ඒ කියන්නේ සිම්පල්. එහෙම නැත්නම් මේක ප්‍රමුඛ සමයුග්මක ලක්ෂණයක් කිව්වොත් ඒ කියන්නේ මේක කැපිටල් A. පැහැදිලිද? ඔක පාවිච්චි කරා. ඊට පස්සේ අපිට යනවා අන්න ඊළඟ කොටස පරිණාමය හා ජාන සංඛ්‍යාතේ වෙනස් වී. දැන් මේක දන්න එකක් නේ. ජාන සංඛ්‍යාතේ වෙනස් වෙනවා නම් පරිණාමය වෙනවා ඒ ගහන්නේ. ජාන සංඛ්‍යාතේ නියතයක් නම් හඩි හා වයින්බර්ග් කියන විදිහට අන්න ඒ ගහනේ පරිණාමයට ලක් වෙන්නේ නැහැ. පැහැදිලිද? අන්න බලන්න මොකද්ද කියන්නේ කියලා. පරිණාමය හා ජාන සංඛ්‍යාතේ වෙනස් වීම. පරිණාමය පරම්පරා ගණනාවක් තිස්සේ ගහනයක ඇලීල සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම් පරිණාමය ලෙස හඳුන්වනවා. ඒක අපි දන්න එකක්. පරිණාමය කියලා කියන්නේ ඇලීල සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම්. කාලයත් එක්ක ඇලීල සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම් එක්ක ඒ කිසියම් විශේෂයක මේම ඇලීල සංඛ්‍යාතයේ වෙනස් වෙලා අවසානයේ මක් වෙන්න පුළුවන්ද? ඒ විශේෂයට වඩා වෙනත් විශේෂයක් බවට පරිවර්තනය වෙන්න පුළුවන්. ඒ ගහනේ ඉන්න සමහර ජීවීන්
ජාන සංඛ්‍යාතයේ වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදියට ඒ අය මුල් විශේෂයෙන් අපගමනය වෙලා අලුත් විශේෂයක් බවට පත් වෙන්න පුළුවන්. මෙලෙස ජාන සංඛ්‍යාතයේ වෙනස් වීම නිසා ඔවුන් විශේෂිත පාරිසරික නිකේතනයක් සඳහා අනුවර්තනය වේ. ජාන සංඛ්‍යාතයේ වෙනස් වෙච්චාම ඔවුන් මේ කියන සුවිශේෂ නිකේතනයට අනුවමක් වෙනවද? අන්න හැඩ ගැහෙනවා දකින්න පුළුවන්. මේ අනුව පරිණාමයේ යතුර ලෙස ක්‍රියා කරන්න. මේක තමයි කී එක. ගහනයක සිදුවන ප්‍රවේණික වෙනස්කම්. අන්න. එතකොට ප්‍රවේණික වෙනස්කම් තමයි පරිණාමයේ කී එක යතුරු. එතකොට මේ පරිණාමයේ වෙනස්කම් සිද්ධ වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? අන්න මේ ප්‍රවේණික වෙනස්කම් සිද්ධ වෙන්න ඕනේ. එහෙම වුණොත් ගහණය වෙනස් වෙනවා. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වන්නේ විකෘති මගින් ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ විකෘති මගින් නව ඇලීල ඇති කිරීමයි. මේකෙන් අලුත් ඇලීල ඇති වෙන්න පුළුවන්. එකෙන් තමයි මක් කරන්නද? විකෘති ඇති වෙන. ඇලීල වෙනස් වෙනවා. එවිට විකෘති ඇති වෙනවා. මේ විකෘති පරිණාමය සඳහා හේතු වෙනවා. ආගමනය මගින්ද ගහනයක් තුල ජාන විවිධත්වය වැඩි කරයි. මං කිව්වේ ගහනයකට සමාජිකයින් ආවොත් ඒගොල්ලන්ගේ ජාන විවිධත්වය මක් කරනවද? වැඩි වෙනවා දකින්න පුළුවන්. ඒ වගේම බලන්න ස්වභාවික වරණය මගින් හොඳින් අනුවර්තනය වූ ජීවීන්ගේ රූපානුදර්ශ තෝරාගෙන ගහනයේ පරිණාමයට උදව් වෙනවා. ස්වභාවික වරණය මගින් ස්වභා ධර්මයා සිදු කරන ජීවීන්ගේ තේරීමේ ක්‍රියාවලිය මගින් මේ ඒ පරිසරයට හොඳින් අනුවර්තනය වෙච්ච ජීවීන් හදනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ මොනවාද? ජාන සංඛ්‍යාතය වෙනස් වෙනවා. ඒකත් මොකටද වෙන්නේ? පරිණාමය සඳහා උදව් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය කලින් පැවති ගහණයට වඩා දියුණු අනුවර්තන දරන ජීවී කාණ්ඩයක් බවට පත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස ගහණය කලින් පැවති ගහණයට වඩා ඒ කියන්නේ මේවා ලිංගික ප්‍රජනනය මගින් ඒ ආගමනය වෙච්ච ජාන ටික ඊළඟ පරම්පරාවට යන. ඊළඟ පරම්පරාවේ ජීවීන් ඔවුන්ගේ මුල් ජනකයින්ට වඩා දෙමව්පියන්ට වඩා පරිසරයට බොහොම අනුවර්තනය වෙච්ච ජීවීන් කොට්ටාසයක් බවට අන්නපත් වෙනවා දකින්න පුළුවන්. පැහැදිලිද? විශේෂ පරිණාමය ඔය අනුවර්තනය වීමේ ප්‍රතිඵලය ඔහොම අනුවර්තනය වෙලා ගහණය මොකද වෙන්නේද? ගහණයේ සමහර ජීවීන්ට සුවිශේෂ වූ ලක්ෂණ ලැබෙනු. මේ විකෘති වෙලා අන්න ඇලීල සංඛ්‍යාතය වෙනස් වෙලා නැත්නම් ජාන සංඛ්‍යාතය වෙනස් වෙලා විකෘති ඇති වෙලා දැන් ගහණය තුල ප්‍රභේද ඇති වෙනවා දකින්න පුළුවන්. මේ ප්‍රභේද කාලයත් එක්ක අන්න අවුරුදු 10 ගාණක් යනකොට මොකද වෙන්නේ? තවදුරටත් වෙනස් වීමේ ප්‍රතිඵලයක් විදියට මුල් ජීවීන්ගෙන් සම්පූර්ණයෙන් වෙනස් ජීවීන් කොට්ටාසයක් බවට පත් වෙනවා. අපි කියනවා අන්න නව විශේෂ සම්භවය වීමක් සිද්ධ වෙනවා. බලන්න මොකද්ද කියන්නේ කියලා. ජාන සංඛ්‍යාතයේ සිදුවන වෙනස්කම් මගින් විශේෂ පාරිසරික නිකේතනයක් සඳහා ඉතා හොඳින් අනුවර්තනය වීම. ගහණය තුල ප්‍රභේදන ප්‍රවේණික ප්‍රභේදන මොකටද හේතු වෙන්නේ? පරිණාමයට ඉවහල් වේ කියලා කියනවා. මේ බලන්න. විකෘති මගින් නව ඇලීල හදනවා. ඒ නව ඇලීල ජීවීන් තුල වෙනස් ගති ලක්ෂණ නැත්තම් ප්‍රභේදන ඇති කරනවා දකින්න පුළුවන්. ඒ ප්‍රභේදන අන්න වඩාත් හොඳින් පරිසරයට මක් කරනවද? හැඩ ගැහෙන්න උදව් වෙනවා. ඒකේ ප්‍රතිඵලය ගහණය මක් වෙනවද? පරිණාමයට ලක් වෙනවා දකින්න පුළුවන්. මේ නව ඇලීල එන්නේ කොහෙන්ද? පර්යටනය මගින්. ගහණයට අලුතෙන් ජාන එනවා. ස්වභාවික වරණය මගින් මේගොල්ලන්ගේ විවිධත්වය ඇති වෙලා අනුවර්තන වඩා ප්‍රබල වෙනවා දකින්න පුළුවන්. මේ සමස්ත ක්‍රියාවලිය අවසානයේ ගහණය පරිණාමයට ලක් වෙනවා. එහෙනම් මේ පරිණාමයට ප්‍රධාන වශයෙන් හේතු වෙන්නේ අන්න ගහණය තුල සිද්ධ වෙන විකෘති. විකෘති වලට හේතු වෙන්නේ අන්න අර ඇලීල සංඛ්‍යාතය වෙනස් වී. පැහැදිලිද? උදාහරණ අපිට බොහොම ජනප්‍රිය උදාහරණයක් තියෙනවා. මේක එංගලන්තයෙන් අපිට හම්බෙන එක. එංගලන්තේ කාර්මීකරණයට පෙර අන්න ඒ කියන්නේ මේ කාර්මික විප්ලවයට කලින් අපි දන්නවා කර්මාන්ත ඇති වෙලා පොසිල ඉන්ධන හොයාගෙන ඒ පොසිල ඉන්ධන දහනය කරලා
යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරලා ඒ යන්ත්‍ර සූත්‍ර වලින් නිෂ්පාදන ආර්ථිකය ගොඩනගනකොට එංගලන්තේ මොකද වෙන්නේ පරිසරයට විවිධ ද්‍රව්‍ය නිදහස් වෙන්න පටන් ගන්න. අන්න කාබන් අංශු පරිසරයට එනවා. පැහැදිලි? ඒත් එක්ක කාබන් ඩයොක්සයිඩ් වගේ වායු පරිසරයට නිදහස් වෙන්න ගන්නවා. හැබැයි මේ කාර්මික විප්ලවයට කලින් පරිසරයට එවැනි අහිතකර ද්‍රව්‍ය නිදහස් වුණේ නැහැ. එවිට අන්න අපිට දකින්න පුළුවන් වුණා කාර්මීකරණයට කලින් සලබාකාර දෙකක් අපිට හිටියා. ඒ තමයි අන්න සුදු පාට සලබයෝ හා අන්න අපි කියන අන්න අඳුරු පාට සලබයෝ කියලා සලබ ප්‍රභේද දෙකක්. එක කට්ටියක් සුදු පාටයි අනිත් එක දුඹුරු පාටයි එහෙමත් නැත්නම් අපි කියන අලු පාටයි එහෙමත් නැත්නම් අඳුරු පාට සලබාකාර දෙකක්. හැබැයි ගස්වල පෘෂ්ඨය සුදු පාට පෘෂ්ඨයක් තියෙන. ඒ කියන්නේ ලා පාට පෘෂ්ඨයක් තියෙන ගහේ කඳන් වල පෘෂ්ඨය. ඔය සලබය වහලා ඉන්නේ අර ගස්වල කඳන් මත. දැන් බලන්නකෝ. ගහේ කඳ ලා පාටයි නම් ඒ ලා පාට කඳන් මත වහලා ඉන්න ලා පාට සලබය වෙන් කරලා අඳුන ගන්න හරි අමාරුයි. ඇයි? ඒගොල්ල කඳේ පාටමයි. කඳ ලා පාටයි සලබයත් ලා පාටයි. එහෙනම් මොකද උනේ? අන්න ඒ ලා පාට කඳ මත ඉන්න ලා පාට සලබයෝ අන්න කැපිලා පේන්නේ නැහැ. හැබැයි ලා පාට කඳ මත ඉන්න දුඹුරු පාට නැත්තම් තද පාට සලබයෝ කැපිලා පේනවා. කාටද? කුරුල්ලන්ට. දැන් මොකද උන්නේ? අන්න කුරුල්ලෝ එහෙනම් වැඩිපුර අල්ලගන්නේ ග්‍රහණය කරගන්නේ ලා පාට සලබයෝද තද පාට සලබයෝද? තද පාට සලබය. ඇයි? ඒගොල්ල වඩා හොඳින් කැපිලා පේනවා. ලා පාට සලබයයි ඉන්නේ ලා පාට පෘෂ්ඨයක් මත. ඒ හින්දා යාව කැපිලා පේන්නේ. ඒ හින්දා අපි ස්තම්භ ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවොත් එහෙම අපිට පේනවා මොකද්ද? මේ ලා පාට සලබයින්ගේ ගහණය වැඩි තද පාට සලබයින්ගේ ගහණය අඩු. අපි නිකමට ස්තම්භ ප්‍රස්ථාරයක් ඇඳලා බැලුවොත් අපිට හම්බෙනවා මේ විදිහ එකක්. කොහොම එකක්ද මේ? ඔය අපිට හම්බෙන මේ ලා පාට සලබයි ඒගොල්ලන්ගේ ගහණය වැඩි මේ තද පාට සලබයි. මේ තද පැහැ සලබයි. එතකොට අපි දන්නවා අර ලා පාට පෘෂ්ඨයක් මත ඉන්න සලබයෝ වැඩි කුරුල්ලන්ට පේන්නේ නැහැ. ඉතින් ඒගොල්ලන්ව අන්න කුරුල්ලෝ අධිග්‍රහණය අල්ලගන්න තියෙන ඉඩකඩ හරි අඩුයි. ඉතින් ඒගොල්ලන් ගහණය වැඩි. එතකොට මේ කාර්මීකරණයට පෙර තත්ත්වය. කාර්මීකරණයට පෙර තත්ත්වය. දැන් අපි පොසිල ඉන්ධන හොයාගෙන යන්ත්‍ර සූත්‍ර හදලා ඒ යන්ත්‍ර සූත්‍ර ක්‍රියාත්මක කරලා පරිසරයට විවිධ ද්‍රව්‍ය නිදහස් වෙන්න පටන් ගත්තා. ඒකේ ප්‍රතිඵලයක් තමයි මේ කාර්මික විප්ලවයත් එක්ක පරිසර දූෂණය පටන් ගන්නවා කියලා අපි කියන්නේ. දැන් මේ නිදහස් වෙන දූවිලි ඇවිල්ලා තැන්පත් වෙනවා අර ගස්වල කඳන් මත. ගස්වල කඳන් මත මක් වෙනවද? තැන්පත් වෙනකොට මොකද වෙන්නේ? ගස් කඳන් අඳුරු පාට වෙනවා. දැන් අර ලා පාටට තිබ්බ ගස්වල කඳන් මත දූවිලි කාබන් අංශු තැන්පත් වීමේ ප්‍රතිඵලයක් විදියට කඳන් අව පැහැගැන්වෙන අඳුරු පාට වෙනවා. දැන් ඔය කඳන් මත කවුද වහලා ඉන්නේ? සලබයෝ ඉන්නේ. සලබයෝ කීයක් ඉන්නවද? වර්ග දෙකක් ඉන්නවා. ලා පාට සලබයෝ හා තද පාට සලබයෝ. දැන් මොකද වෙන්නේ? දැන් අර අන්න කාර්මික විප්ලවයත් එක්ක කඳන් මත දූවිලි කාබන් අංශු තැන්පත් වෙලා කඳන් අඳුරු පාට වෙනවා. ඒ අඳුරු පාට කඳන් මත ඉන්න ලා පාට සලබයෝ වඩා හොඳට කැපිලා පේනවා. අපි සුදු පාට කෝට් එකක් ඇඳලා සුදු පාට මලක් ගැහුවොත් ඒ මල පේන්නේ නැහනේ. හැබැයි අපි සුදු පාට කෝට් එකක් ඇඳලා රතු පාට මලක් ගැහුවොත් අපිට ඒක පේනවා. දැන් එහෙමනම් අන්න අපි
තද පාට පෘෂ්ඨයක් තියෙන. අපි යන්න ඇඳලා ඉන්නේ කළු පාට කෝට් එකක්. එතකොට ගස් කඳන් දැන් තද පාටයි. හරියට අපි කළු පාට කෝට් එකක් ඇඳලා ඉන්නවා වගේ අපි ගහනවා මලක් සුදු පාට මලක්. ආන්න වැඩි. දැන් තද පාට කඳන් මත ඉන්න ලා පාට සලබයෝ හොඳට කැපිලා පේනවා. හැබැයි තද පාට කඳන් මත ඉන්න තද පාට සලබයෝ කැපිලා පේන්නේ නැහැ. මම කළු පාට කෝට් එකක් ඇඳලා මලත් කළු පාටින්ම ගහලා. එහෙනම් මල මට කැපිලා පේන්නේ නැහැ. වෙන කෙනෙකුට මල කැපිලා පේන්නේ නැහැ. එහෙනම් දැන් කැපිලා පේන්නේ කෝකද? දැන් කැපිලා පේන්නේ කළු පාට කෝට් එක ඇඳලා ඉන්න කෙනාගේ සුදු පාට මල තමයි කැපිලා පේන්නේ. එහෙනම් කළු පාට උනේ ගස් කඳන් කාර්මීකරණයට පස්සේ. ගස් කඳන් මත ඉන්න කවුද දැන් වඩා හොඳින් කැපිලා පේන්නේ? සුදු පාට සලබය වඩා හොඳින් කැපිලා පේනවා. ඒගොල්ලන්ව කුරුල්ලන් විසින් ඒගොල්ලන්ගේ විලෝපිකයෝ තමයි කුරුල්ලෝ. කුරුල්ලන් විසින් වැඩිපුර අන්න අධිග්‍රහණය කරගන්නව නැත්නම් අල්ල ගන්නවා සුදු පාට සලබය. එහෙනම් සුදු පාට සලබයින්ගේ ගහන ඝනත්වය මොකද වෙන්නේ? ක්‍රමයෙන් අඩු වෙනවා. හැබැයි අර අලු පාට එහෙමත් නැත්නම් තද පාට සලබය ආරක්ෂා වෙනවා. මොකක්ින්දද? එයාලගේ පරිසරයේ පාටමයි ඒගොල්ලන්ට තියෙන්නේ. එහෙනම් මෙන්න අපි කියනවා කාර්මීකරණයට පසු කාර්මීකරණයෙන් පස්සේ මොකද වුනේ? අන්න කුරුල්ලෝ වැඩි වැඩියෙන් අල්ලගත්තා කවුද? ලා පාට සලබයෝ. ඒ හින්දා ලා පාට සලබයින්ගේ ගහන ඝනත්වය මොකද වුනේ? අඩු වුණා. හැබැයි තද පාට සලබයෝ ආරක්ෂා වුණා අන්න කුරුල්ලන්ගෙන්. ප්‍රතිඵලය ඒගොල්ලන්ව අල්ලන්න කෙනෙක් නැහැ. ඒගොල්ල කැපිලා පේන්නේ. ඒ හින්දා ඒගොල්ලන්ගේ ගහණය මොකද වුනේ? වැඩි වුණා. අන්න දැක්ක. එහෙනම් කාර්මීකරණයට පෙර ලා පාට සලබ ගහණය වැඩි, තද පාට සලබ ගහණය අඩුයි. හැබැයි කාර්මීකරණයත් සමග නැත්තම් කාර්මීකරණයත් එක්ක මොකද උනේ? අන්න ලා පාට ගහණය අඩු වෙලා තද පාට ගහණයමක් වුණාද? වැඩි වුණා. ඔය බිස්ටන් බොටියුලාරිස් කියන සලබාකාරය මේක විද්‍යාඥයෝ පාවිච්චි කරනවා අන්න මේ පරිණාමය පැහැදිලි කිරීම සඳහා. ඒක අපිට දීලා තියෙනවා බලන්න. මෙන්න අපි විස්තර කරනු. මොකද්ද කියන්නේ? උදාහරණ පරිණාමයට උදාහරණයක් ලෙස එංගලන්තයේ කාර්මීකරණයට පෙර ජීවත් වූ සලබ විශේෂයක පරිණාමය දැක්විය හැකිය. මතක තියාගන්න. හරි සරල කාරණානේ. මෙම සලබයින්ගේ ශරීර වර්ණයේ ප්‍රභේද දෙක. සුදු පාට ඒ වගේම අඳුරු පාට. කාර්මීකරණයට පෙර සුදු පාට ප්‍රභේදයට ඔවුන්ගේ විලෝපික පක්ෂීන්ගෙන් බේරී සිටීමට පහසු වී. ඇයි? කඳ සුදු පාටයි, ඒගොල්ලත් සුදු පාටයි. ඒ හින්දා ඒගොල්ලන්ව කැපිලා පේන්නේ. කාර්මීකරණයට පෙර ගස්වල කඳන් සුදු පාටට හුරු අතර ඒ මත වසා සිටින සලබයින් ඔවුන්ගේ විලෝපිකයින්ට පැහැදිලිව හඳුනා ගැනීමට අපහසුයි. නමුත් අඳුරු පැහැති ප්‍රභේදය හඳුනා ගැනීම පහසුයි. එබැවින් වැඩිපුර විලෝපිකයින්ට ගොදුරු වූයේ අඳුරු පැහැති සලබයින්. එද ගහණය මොකද උනේ? මේ කාර්මීකරණයට පෙර කවුද? ලා පාට අය ගහණය වැඩි, තද පාට අය විලෝපිකයින්ට ගොදුරු වුණා. එහෙනම් ඒගොල්ලන්ගේ ගහන ඝනත්වය මොකද උනේ? අඩු වුණා. අන්න මේ බලන්න. නමුත් කාර්මීකරණයට පසුව ගස් කඳන් වල දූෂක තැන්පත් වීම නිසා මොනවද? කාබන් අංශු දූවිලි වගේව තැන්පත් වීමත් එක්ක මොකද උනේ? අඳුරු පැහැවි. එවිට වැනි ගස් මතදී සුදු පැහැති ප්‍රභේදයේ පහසුවෙන් හඳුනාගත හැකි නිසා වැඩිපුර විලෝපිකයින්ට ගොදුරු වී. මොකද උනේ? මේ කාර්මීකරණයට නැත්තම් කාර්මීකරණයත් එක්ක මේ ලා පාට අය කැපිලා පේන්න පටන් ගත්තා. ඒගොල්ල ඉක්මනින් වැඩියෙන් ගොදුරු වුණා කුරුල්ලන්ට. ඒගොල්ලන්ගේ ගහණය අඩු වුණා. තද පාට අයගේ ගහණයමක් වුණාද? වැඩි වුණා දකින්න පුළුවන්. මොකද්ද කියන්නේ? නමුත් අඳුරු පැහැති ප්‍රභේද ආරක්ෂා විය.
මේ නිසා සුදු පාට ප්‍රභේදය අඩු වී අඳුරු ප්‍රභේදයේ සංඛ්‍යාව වැඩි වී හරිනේ. එනම් අඳුරු ප්‍රභේදයේ ජාන සංඛ්‍යාතය වැඩි වී අඳුරු ප්‍රභේදයේ මොකද වැඩිලා තියෙන්නේ? ජාන සංඛ්‍යාතය වැඩි වෙලා තියෙන්නේ. අඳුරු ප්‍රභේදයේ ජාන සංඛ්‍යාතය වැඩි විය මේ අනුව වෙනස් වන පරිසරය ජය ගැනීම සඳහා පරිණාමය දායක වේ. ඔයගොල්ලන්ගේ ප්‍රශ්නයක් ඇහුවොත් ඔබ ඒ විදියට කියන්න. ඔබ ඒ විදියට කියන්න. කාර්මීකරණයට පස්සේ ගස්වල කඳන් මත දූෂක තැන්පත් වීම නිසා ඒවා අඳුරු පාට වුණා. එවිට එවැනි ගස් මත සුදු පැහැති ප්‍රභේදය පහසුවෙන් හඳුනා ගන්න පුළුවන් වුණා. එයින්ද ඒගොල්ල විලෝපිකයින්ට ගොදුරු වුණා. නමුත් අඳුරු පැහැති ප්‍රභේදය ආරක්ෂා වුණා. මේ නිසා සුදු පාට ප්‍රභේදය අඩු වී අඳුරු ප්‍රභේදයේ සංඛ්‍යාව වැඩි වීම සිද්ධ වුණා. එනම් අඳුරු ප්‍රභේදයේ ජාන සංඛ්‍යාතය වැඩි වී මේ අනුව වෙනස් වන පරිසරය ජය ගැනීම සඳහා පරිණාමය දායක වෙනවා කියන එක ඕකෙන් පැහැදිලි කරා අපි යන්න එංගලන්තේ කාර්මික විප්ලවයට පෙර හා පසු තත්ත්වය පිළිබඳව අපි හොයලා බලමු. එhmenan අපි ඔය කොටස ඔතනින් අවසන් කරමු. ඊළඟ කොටසෙන් බලාපොරොත්තු වෙමු.